සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය නිර්දේශය තුළ අන්තර්ගත වෙනවා ප්‍රධාන පාඩම් වර්ග තුනක්. ඒ තමයි ජීව විද්‍යාව පාඩම්, රසායන විද්‍යාව පාඩම් සහ භෞතික විද්‍යාව පාඩම්. මෙන්න මේ කියන ජීව විද්‍යාව පාඩම් මාලාව තුළ අන්තර්ගත වෙන එක්තරා පාඩමකදී අපි අපේ දේහය පිළිබඳව ඉගෙන ගන්නවා. ඔව්. හයවන පාඩම මානව දේහ ක්‍රියාවලිය කියන පාඩම. මේ පාඩම යටතේ එන පළවෙනි කොටසෙන් තමයි අපි මිනිසාගේ ආහාර මාර්ග පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන්නේ. මේ වීඩියෝ එක තුල අන්තර්ගත වෙන දේ තමයි මෙන්න මේ ආහාර ජීර්ණ පද්ධතිය. ඔබ දැනටමත් මේ කියන විෂය කරුණු ආවරණය කරගෙන නැත්නම් හරි. ඔබ දැනටමත් මේ විෂය කරුණු ආවරණය කරගෙන ඉන්න කෙනෙක් නම් හරි. ඔබ දෙගොල්ලන්ටම මේ වීඩියෝ එකෙන් කිසියම් දැනුමක් වටිනාකමක් එකතු කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක තුළ සාමාන්‍ය පෙළ විභාගයේ විෂය නිර්දේශය තුළ අන්තර්ගත වන මානව දේහ ක්‍රියාවලි පාඩමේ ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳව ඔබ දැනගෙන සිටිය යුතු සියලුම කරුණු අන්තර්ගත වෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකෙන් ඔබට කිසියම් දැනුමක් එකතු වෙනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු පාඩමට. right අපි කියනවා සංකීර්ණ කාබනික අණු සරල කාබනික අණු බවට පත් කරන්නේ ජීරණ ක්‍රියාවලියෙන්. ජීරණය කියන ක්‍රියාවලියෙන් තමයි ওই තත්ත්වයට පත් කරන්නේ. එතකොට මේ ජීරණය ගත්තාම ජීරණය කරන්නේ මෙන්න මේ ආහාර ජීර්ණ පද්ධතිය මත. මේ ක්‍රියාවලිය ඉෂ්ට සිද්ධ කරන්න සැකසීලා තියෙන පද්ධතිය අපි හඳුන්වනවා ආහාර ජීර්ණ පද්ධතිය. හරිද? එතකොට ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ සංකීර්ණ කාබනික අණු. කවුරු හරි යවුවොත් පොඩි කෙනෙක් ඇවිල්ලා අයියේ අක්කේ මට පොඩ්ඩක් කියන්න මේ ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ මොකද්ද? අන්න එහෙම ප්‍රශ්නයක් යවුවොත් ඔයාලට දෙන්න තියෙන සරලම උත්තරය තමයි මල්ලි නැත්තම් නංගි නැත්තම් පොඩි එකෝ සංකීර්ණ කාබනික අණු කියලා જાතියක් තියෙනවා. මේවා හරි සංකීර්ණයි. ඒ සංකීර්ණ කාබනික අණු සරල කාබනික අණු බවට පත් කරන්න. දැන් උදාහරණයක් කියනවා නම් අපි ගමු සංකීර්ණ කාබනික අණුවක් විදිහට මොනවාද? පිෂ්ඨය ගමු. පිෂ්ඨය ගන්නවා සංකීර්ණ කාබනික අණුවක් බවට. ඒක ජීරණයෙන් සරල කාබනික අණුවක්. පිෂ්ඨය හැදලා තියෙන අපි දන්නවා මෝල්ටෝස් එකතු වෙලා. හරි? නැත්නම් ග්ලූකෝස් එකතු වෙලා. හරි? එතකොට පිෂ්ඨය වගේ එකක් අරගත්තාම පිෂ්ඨය එයා සංකීර්ණ කාබනික අණුවක්. මෝල්ටෝස් කියන්නේ මොනෝසැකරයිඩ්. තනි අණුවක්. එයා හරිම සරල. හරි? එතකොට සංකීර්ණ කාබනික අණු සරල කාබනික අණු බවට පත් කරනවා ජීරණ ක්‍රියාවලිය. හරි? ඉතින් පොඩි එකා සංකීර්ණ කාබනික අණු සරල කාබනික අණු බවට පත් කරනවා ජීරණය කියන ක්‍රියාවලියෙන්. ඒක කරන්න හැඩ ගැහිලා තියෙන පද්ධතිය තමයි මොකද්ද පොඩි එකා හඳුන්වන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය කියලා ඔයාලට කියන්න පුළුවන්. හරිද? right. ඉතින් ඔන්න ඕක තමයි ජීර්ණ පද්ධතිය කියන්නේ. දැන් අපි තව ටිකක් යනවා ඇතුළට මේ පාඩමේ. හරි? ජීරණය අපි කතා කරේ. මේක තමයි මේක වෙන ප්‍රධානම වැඩේ. ජීරණය සහ අවශෝෂණය කියලා එකක් වෙනවා. අපි ඒක නෙමෙයි මේක තමයි ප්‍රධානම වැඩේ කියලා ගන්න. හරි? ජීරණය සැලකුවාම හරිද? මේ ජීරණය කියන එක සැලකුවාම මේ පද්ධතිය ඇතුලේ සිද්ධ වෙන ওই ජීරණයේ ප්‍රධාන ආකාර දෙකකින් වෙන්න පුළුවන්. හරිද? ජීරණය කියන ක්‍රියාවලිය ප්‍රධාන ආකාර දෙකකින් වෙන්න පුළුවන්. එකක් අපි හඳුන්වනවා රසායනික ජීරණය. රසායනික. හරිද? එකක් රසායනික ජීරණය, අනෙක් එක අපි හඳුන්වනවා භෞතික ජීරණය. තේරුණාද? එකක් අපි හඳුන්වනවා රසායනික ජීරණය, අනිත් එක අපි හඳුන්වනවා භෞතික ජීරණය. ඔන්න ඔය භෞතික ජීරණයට අපි තව නමක් කියනවා යාන්ත්‍රික ජීරණය. හරි? ඔයාලා පොඩි නෝට් එකක් දාගෙන ගියත් හොඳයි. හරි. ඒක ඔයාලට නැවත වෙලාව ඉතුරුනොත් මේක පාඩම් කරන්න. රසායනික ජීරණය, භෞතික ජීරණය නැත්නම් යාන්ත්‍රික ජීරණය. හරි? ඉතින් ඔය දෙක තමයි ප්‍රධානම ජීරණ ආකාර දෙක. හරි? මේ පද්ධතිය තුල තියෙන. ඒතර මේ පද්ධතිය ඇතුලේ තියෙන ජීරණේ යාන්ත්‍රණ හැදිලා තියෙන්නේ මේ කියන සාධක දෙක මත. එකක් රසායනිකව, අනිත් එක යාන්ත්‍රිකව. තේරුණාද? රසායනිකව සහ යාන්ත්‍රිකව තමයි මේකේ ජීරණ සිද්ධිය, ජීරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඔක හොඳට මතක තියාගන්න. හරි? එතකොට අපි ආහාර ජීර්ණ පද්ධතිය ඊළඟට කොටස් ඉගෙන ගන්නවා. එක් කොටසේදී සිද්ධ වෙන ජීරණය මොකක්ද කියලා ඉගෙන ගන්නවා. අපි ජීරණය වුණාට පස්සේ මේ ආහාර නැවත අවශෝෂණය වෙන ස්ථාන මොනවද? සහ අවශෝෂණය වෙන්නේ මොන ආහාර සංඝටකද කියලා අපි ඉගෙන ගන්නවා ඉස්සර. හරි? මේ ටික හරියද ඔක්කොම?
මෙතන පොඩ්ඩයි තියෙන්නේ. right. හරි. මම දැන් ජීර්ණාකාර දෙකක් කියවනේ. එකක් යාන්ත්‍රික ජීර්ණය අනිත් එක රසායනික ජීර්ණය. සරලව කිව්වොත් යාන්ත්‍රික ජීර්ණයේදී වෙන්නේ අපේ දේහේ ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ ඝන කොටස් තියෙනවා. උදාහරණයක් විදිහට අස්ථි සම්බන්ධ වෙලා තියෙනවා දත්. හරි දත් කියන්නේ අස්ථිනේ. එතකොට මේ දත් වලින් අපි කටට ගන්න කෑම මොකද කරන්නේ? හපනවානේ. හපල ඉවර වෙලා විශාල අණු මුඛය තුලදීම කුඩා කැබලි බවට පත් කරනවා. නේද? ඒක අපි හඳුන්වනවා භෞතික ජීර්ණය එහෙම නැත්නම් යාන්ත්‍රික ජීර්ණය කියලා. ඒ වගේම රසායනික ජීර්ණය කියලා කියන්නේ අපේ හිතන්නකෝ මුඛයේම ගමුකෝ. මුඛයේ ඇතුළට අපි ආහාරයක් දාගත්තාම. හරි. හිතන්න අපි ගමු මොනවාද? පිස්ටේ කියලා. right? පිස්ටේ ගමු. අපේ මුඛය තුල කේට එනවා. අපි කටට මොනවා හරි කැමක් දාගත්තාම කෙල එනවනේ. කෙලුණනවා කියලා කියන්නේ. ඉතින් ඔය කෙල මොකද වෙන්නේ? කෙලවල අඩංගු වෙනවා ටයිලින්. එහෙම නැත්නම් ඇමයිලේස් කියන එන්සයිම්. ටයිලින් එහෙම නැත්නම් ඇමයිලේස් කියන එන්සයිම්. ඔය එන්සයිමෙන් අපේ ආහාරවල තියෙන පිෂ්ඨය මත ඔය එන්සයිම් ක්‍රියාත්මක වෙලා පිෂ්ඨය පත් කරනවා මෝල්ටෝස් බවට. හරිද? ඒකයි අපිට ඔය බනිස් කෙලියක් හරි ස්පන්ජියක් හරි මොකක් හරි එහෙම පිෂ්ඨයෙන් හැදිලා තියෙන දෙයක් අපේ මුඛයට දාගත්තාම චුට්ටක් වෙලා යද්දි හැපුවේ නැතත් ඒකේ කටට පැණි රසක් දැනෙනවා. එහෙම වෙන්න හේතුව අර කේටේ දෙන ඇමයිලේස් පිෂ්ඨය මත ක්‍රියාත්මක වෙලා පැණි රස මෝල්ටෝස් හදන එක. පිෂ්ඨේ ජීර්ණය කරනවා මෝල්ටෝස් බවට. එතකොට අපේ දිවට පැණි රසක් දැනෙනවා. හරි. එතකොට අන්න ඒ වගේ එන්සයිම වගේ රසායනික ද්‍රව්‍ය යොදාගෙන. හරි ඔයාලා දන්නවා එන්සයිම කියන්නේ මේ ලෝකේ තියෙන සෑම එන්සයිමයක්ම ප්‍රෝටීන ගණයට තමයි අයත් වෙන්නේ. සෑම එන්සයිමයක්ම ප්‍රෝටීනයක්. ඒතර අපේ දේහයේ එන්සයිම විශාල ප්‍රමාණයක් මේ ආහාර ජීර්ණ පද්ධතිය තුල තියෙනවා. ඒ එන්සයිම මගින් කරන්නේ ආහාර රසායනිකව ජීර්ණය කිරීම. තේරෙනවද? ඒතර රසායනික ජීර්ණය එක පැත්තකින් තියෙනවා අනිත් පැත්තෙන් යාන්ත්‍රික ජීර්ණය තියෙනවා. ඔය වගේ ජීර්ණ ප්‍රධාන ආකාර දෙකයි කියලා මතක තියාගන්න. right. ඊළඟට අපි යනවා මෙන්න මේ වගේ වැඩකට. හරි. අපි යනවා ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් ගැන ඉගෙන ගන්න. හරි. කොටස්. right. මෙන්න මේක ගැන ඔයාලට හොඳ සුපිරි අවබෝධයක් තියෙන්න ඕනේ. මේ පද්ධතියේදී විතරක් නෙමෙයි අනෙක් සෑම පද්ධතියකින්ම මේ පද්ධතියකදීම කොටස් පිළිබඳව ඔයාලට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එක් එක් කොටසින් මොනවද කරන්නේ මේ පද්ධතියට සහ ඒ කොටස් වල තියෙන වැදගත්කම මොකක්ද කියන එක මේ ඔයාලා දැනගන්න ඕනේ. හරිද? මේක මම බලන්න ඇටසැකිල්ල අතෑරියාම හරි ඇටසැකිල්ල අතෑරියාම මේ තියෙන අපේ ආහාර ජීර්ණ පද්ධතිය. අපේ දේහය තුළ ආහාර ජීර්ණ පද්ධතිය ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. ඇටසැකිල්ල කියන එක අයින් කරන්නකෝ. ඇටසැකිල්ල කියන එක අයින් කරාම ආහාර ජීර්ණ පද්ධතිය තමයි ඔය තියෙන්නේ. බලන්න තියෙන විදිහ. පිහිටලා තියෙන විදිහ බලන්න. ඉස්ලාම මුඛයේ තියෙනවා නේ. ඒ බලන්න මුඛයේ තියෙනවා. මුඛය ඔය මේ වටේ තියෙන කේට ග්‍රන්ථි. හරි මම නිකම් පෙන්නගෙන යන්න කොටස් කියන්නේ නැතුව ඊට පස්සේ අපි කොටස් ඉගෙන ගමු. මෙහෙම බටයක් ඔය එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම මේ අස්ථි පද්ධතිය අයින් කරනවා ඈ. හරි. අස්ථි පද්ධතිය මම අයින් කරනවා. හරි. දැන් ඔන්න ඉතුරු වුණා ආහාර ජීර්ණ පද්ධතිය විතරක්. හරි. ඔන්න අස්ථි පද්ධතිය තිබ්බා. ඔන්න අයින් කරා. තිබ්බා අයින් කරා. ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් මේ තියෙන අපේ ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් ටික. හරිද? ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් ටික තමයි මේ තියෙන්නේ. right. ඔන්න ඔය විදිහට කොටස් ටික තියෙනවා. දැන් අපි මේකේ කොටස් එකින් එක බලමු. බලන්න මේ දත් ටිකත් හැලුණා. දත් ටිකත් නැහැ. ඔය දත් ටික නැහැ. මේ තියෙන මුඛය. ඔය දත් ටික නැහැ. දත් ටික අදාළ නැහැනේ ආහාර ජීර්ණ පද්ධතියට. ඒ කියන්නේ දත් ටික අදාළයි. ඒ කියන්නේ යා අස්ථි පද්ධතියේ කොටසක්. මේකින් දෙයක් අයින් වෙලා යනවා. හරි. right. දැන් අපි බලමු. අපි කටින් පටන් ගමු. මුඛයෙන් පටන් ගමු. දැන් ඔයාලා දන්නවා මේ තියෙන මුඛය. හරි. ඒක ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මේ තියෙන මුඛය. මුඛය තමයි අපේ දේහයේ ආහාර ජීර්ණ පද්ධතියට ආහාර ඇතුල් කරගන්න තැන. මුඛය. මේ මුඛය තුළ ජීර්ණයේ ප්‍රධාන ආකාර දෙකකින් සිද්ධ වෙනවා. අපි දෙකමයි කිව්වේ, දෙකම සිද්ධ වෙනවා. මොනවද? යාන්ත්‍රික ජීර්ණය වෙනවා දත් වලින්,
රසායනික ජීර්ණය වෙනවා එන්සයිම් වලින්. නේද? රයිට්. ඉතින් ඔය කියන ජීරණ ප්‍රධාන ආකාර දෙක මේ මුඛය තුලදී සිද්ධ වෙනවා. හරිද? මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕනේ. දැන් මේ ජීර්ණය රසායනික ජීර්ණය සිද්ධ වෙන මං කිව්වා කේටේ තියෙන එන්සයිම තමයි දායක වෙන්නේ කියලා. එතකොට එහෙනම් කේටේ කොහෙද හැදෙනව ඇත්තේ? හරි. අපි ඒක බලමු. කේටේ කොහේ හැදෙනව ඇද්ද? දැන් අපේ මේ මුඛය ගත්තාම ඔයාලට පේනවද මෙන්න මේ ඉන්ද්‍රිකාවන් කිහිපයක් තියෙනවා වටේටම මේ. මෙතනත් යුගලයක් තියෙනවා. මෙතනත් යුගලයක් තියෙනවා. ඔව් ඒක නෑ මේක. පේනවද? මේ බලන්න. මේ දෙපැත්තේ කම්බුල දෙපැත්තට වෙන්න දෙකක් තියෙනවා. මේ යටට වෙන්න දෙකක් තියෙනවා. මෙන්න මේ පැත්තේ මේ. ඊට පස්සේ මේ ඉස්සරහා දිව යට ප්‍රදේශයේ දෙකක් තියෙනවා මේ විදිහට. හරි. යුගල් තුනක් තියෙනවා. යුගල් තුනක් තියෙනවා. ඕවට මොනවා කියලාද කියන්නේ? කවුද දන්නේ? ඒවට අපි කියනවා කේට ග්‍රන්ථි කියලා. හරිද? ඒ කියන්නේ මුඛය තුලට කේටය නිෂ්පාදනය කරලා ශ්‍රාවය කරන්නේ මෙන්න මේ කියන කේට ග්‍රන්ථි වලින්. හරිද? බලන්න මේ හැම ග්‍රන්ථියකින්ම මෙන්න මේ වගේ චූටි බටයක් ඇවිල්ලා තියෙනවා මේ. මේ බලන්න මේ කේට ග්‍රන්ථිය තියෙනවා. ඒ ග්‍රන්ථියෙන් එන මේ වගේ පොඩි බටයක් තියෙනවා මේ. පේනවද? පොඩි බටයක් තියෙනවා. අන්න ඒ බටේ කේට ප්‍රනාලය. හරි කේට ප්‍රනාලය. හැම කේට ග්‍රන්ථියකින්ම මේ වගේ බටයක් ඇවිල්ලා මුඛය තුලට විවෘත වෙනවා. හරි ඒ කියන්නේ කටේ දැන් ඇතුලේ කුහරයක් නේ තියෙන්නේ. දත් ටික ගත්තාම කට ඇතුලේ කුහරයක් තියෙන්නේ. එතකොට මේ කුහරයට ওই කියන කේට ග්‍රන්ථි වලින් එන කේට ප්‍රනාල විවෘත වෙනවා. හරි රයිට්. එතකොට කටට කෙල උනනවා කියන්නේ ඔය ග්‍රන්ථි වලින් කේටය නිෂ්පාදනය වෙලා මේ නාල හරහා මුඛය තුලට කෙල ශ්‍රාවය වෙන එක. හරිද? රයිට්. ඔන්න අපි කෑම කෑල්ලක් දාගත්ත දැන් කෙල ඉනවා. කෙල ඇවිල්ලා පිරුණා. අපි දැන් දිවෙන් ඒක එහාට මෙහාට කර දත් වලට දදා හපනවා. හරි. එතකොට ඔන්න යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය දෙකම සිද්ධ වුණා. රයිට්. මේ තියෙන එතකොට උඩ පැත්තේ තියෙන උඩු තල්ල යට පැත්තේ යටි තල්ල මේකේ දිව පෙන්නලා නැහැ දිවක් තියෙනවා. හරිද? රයිට්. ඊළඟට බලමු මේ ආහාර ටිකට මොකද වෙන්නේ කියලා ඊළඟට. හරි. මොකද වෙන්නේ කියලා බලමු ආහාරවලට. හරිම ලේසි. දැන් ඔන්න මම පිටිපස්සෙන් බලනවා. මේ උඩු තල්ල තියෙන උඩු තල්ල පැත්තෙන් බලන්නේ. රයිට්. එතකොට මෙන්න මේ කොටස. හරි. මෙන්න මේ කොටස බලන්න මෙතන මේ පොඩි කෑල්ලක් තියෙනවා නේද මේ එල්ලිලා වගේ. ඔයාලා හොඳට කට ඇරලා බැලුවාම උගුරේ තියෙනවා මෙන්න මේ වගේ තැනක්. බලන්න උගුරේ තියෙනවා. මෙන්න මෙහෙම පොඩි කෑල්ලක් ඔන්නෝම වෙල්ලෙනවා. ඒක තියෙනවා මෙහෙන් දිව තියෙනවා. මෙන්න මේ කෑල්ල තමයි මේ තියෙන්නේ. හරි. මෙන්න මෙතන මේ තියෙන කෑල්ල තමයි ඒ තියෙන්නේ. ඒකට අපි කියනවා රසදිව කියලා තමයි කියන්නේ ඒකට. හරි. හරි ඒක එච්චර වැදගත් නෑ. මම කියන්නේ ගියේ මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස මොකද්ද? මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස මොකද්ද? ওই කොටස තමයි අපි හඳුන්වන්නේ ග්‍රසනිකාව කියලා. හරි? ග්‍රසනිකාව. මොකද්ද? ග්‍රසනිකාව. දැන් මෙතන තමයි ග්‍රසනිකාව. බලන්න ඕක ප්‍රධාන දෙකකට බෙදෙන්න ඕන. මේක එක හරියටම පෙන්නලා නැහැ. ප්‍රධාන නාල දෙකකට බෙදෙනවා මේක. ග්‍රසනිකාව. හරි. හරි ඔය ප්‍රධාන නාල දෙකකට. දැන් මේ එක සිදුරක්. අර ආලට පේන්න ඕනේ මේ පැත්තෙන් තව සිදුරක් තියෙනවා. හරි. ඔන්න ඔතන තේනවා අපේ ජීවිකාව කියලා කොටසක්. හරිද? මේ තියෙන්නේ. මෙන්න මේක. මෙන්න මෙතන තියෙනවා පොඩි මේ කොටසක් අපි ජීවිකාව කියලා. හරිද? ඒක නිකන් මෙහෙම ඔන්න ওই විදිහට තියෙන මේ පොඩි මස් වැදල්ලක් වගේ තියෙනවා. ඔන්න ඔහොම මස් වැදල්ලක් වගේ තියෙනවා. හරි. ඔන්න ඔය වාගේ තියෙන මස් වැදල්ලක් වාගේ එකක් තමයි ඒ. හරිද? එතකොට ওই මස් වැදල්ල වගේ එක අපි කැම ගුලියක් ගිලිද්දි මෙතන මාර්ග දෙකකට බෙදනවා කියන්නේ එකක් ආහාර ජීර්ණ පද්ධතියට සහ අනිත් එක ශ්වසන පද්ධතියට. එතකොට අපේ ග්‍රසනිකාවේදී ආහාර ජීර්ණ පද්ධතියයි ශ්වසන පද්ධතියයි දෙකම එකට තියෙන්නේ. කොටස් නාල දෙකකට බෙදෙනවා. අපි ජීවිකාවෙන් කරන්නේ අපි කන කෑම කොටස් ආහාර මාර්ගයට යන්නේ නැතුව. හරි? ශ්වසන නාලය තමයි ඊළඟට තියෙන්නේ. ශ්වසන නාලයට නොයා මෙන්න මේකට කියනවා අන්න ශෝතය කියලා. අන්න ශෝතය. හරි මේකට කියන්නේ අන්න ශෝතය කියලා. එතකොට අන්න ශෝතේ දිහාවට මේ ආහාර කැබලි යවන්නේ හරිද? මේ කියන අපි ජීවිකාව මගේ. එයා වහනවා ශ්වසන නාලය.
තේරුණාද? ශ්වසන නාලය අවහනවා. right. තේරුණා නේද? ඒතර ඕක තමයි අපේ ජීවිකාව සහ අනුශෝතී කතාව. හරි? කේට ග්‍රන්ථි තියෙනවා. මේවා කේට ග්‍රන්ථි. හරි කේට ග්‍රන්ථි යුගල් 3ක් තියෙනවා කියලා මතක තියාගන්න. මෙතන අපේ ජීවිකාව තියෙනවා. අපේ ජීවිකාව ග්‍රසනිකාව තියෙනවා. ග්‍රසනිකාව කොටස් දෙකකට බෙදෙනවා. මාර්ග දෙකක් හැදෙනවා. එකක් ආහාර මාර්ගයට යනවා. අනිත් එක ශ්වසන මාර්ගයට යනවා. ඒ දෙක මාර්ග දෙක පාලනය කරන්න ඉන්නවා අපේ ජීවිකාව. අපේ ජීවිකාවෙන් කරන්නේ එක්ක ආහාර මාර්ගය නැත්නම් ශ්වසන මාර්ගය විවෘත කරනවා. හුස්ම ගන්න වෙලාවට ශ්වසන මාර්ගයත් ආහාර ගන්න වෙලාවට අන්න ශෝතයත් විවෘත කරනවා. හරිද? එතකොට බැරි වෙලාවත් අපි කනකොට කතා කරන්න එපා කියන්නේ ඇයි? කනකොට කතා කරන්න එපා කියන්නේ අපේ ජීවිකාවට පිස්සු හැදෙනවා. කනකොට කතා කර කර කද්දී අපේ ජීවිකාව ශ්වසන මාර්ගයත් විවෘත කරනවා. අයි වාතය හිම යන්න බෑ අපි කතා කරද්දී. එතකොට හප ගිලිද්දී බැරි වෙලා හරි බත් ඇටයක්වත් ගියොත් එම ශ්වසන මාර්ගයට අපි කියනවා මොකක් කියලාද? පිටෝගුරු ගියා කියලා. තේරෙනවද? පිටෝගුරු ගියා කියන්නේ ඔන්න ඕක එතකොට. හරි? right. අපි යන් ඊළඟ කොටසට. ඉතින් ඔන්න මේක තමයි අන්න ශෝතය. හරි? අන්න ශෝතය කියන්නේ ආහාර මාර්ගය නැත්නම් ග්‍රසනිකාවයි ඊළඟට තියෙන ආමාශය. ආමාශයයි සම්බන්ධ කරන නාලය. හරි? දැන් ඔය ග්‍රසනිකාව තුලින් ආහාර ගමන් කරන්නේ කොහොමද? ඔයාලා දන්නවද? අපිට ඔළුවෙන් හිටගෙන උනත් හරි? ඔළුවෙන් හිටගෙන උනත් කෑම ගිලින්න පුළුවන්. හරි? ඔළුවෙන් හිටගෙන උනත් කෑම ගිලින්න පුළුවන්. කොහොමද එහෙම ගිලින්න පුළුවන් වෙන්නේ? මොකද්ද එහෙම ගිලින්න පුළුවන් වෙන්න හේතුව? හරි? ඔළුවෙන් හිටගෙන උනත් කෑම ගිලින්න පුළුවන්. ඔයාලා දැනගන්න ඕනේ මෙන්න මේ කියන අන්නශෝතය තියෙනවනේ. ඔය අන්නශෝතය කියන්නේ පේශිමය පටල. ඒ කියන්නේ පේශි වලින් වගේ හැදිලා තියෙන නාලයක්. හරි? මුදු පටක වලින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට ඕකේ තියෙනවා මේ පේශි වර්ග දෙකක් තියෙනවා. අන්වායම් පේශි සහ තීරයක් පේශි කියලා පේශි වර්ග දෙකක් තියෙනවා මේකේ බිත්තියේ. එතකොට මේ පේශි භාවිතා කරලා හිතන්න මෙතන කෑම ගුලියක් තියෙනවා කියලා. මෙන්න මෙතන කෑම ගුලියක් තියෙනවා. හරි? මෙතන කෑම ගුලියක් තියෙනවා. එයාව මෙහෙම ගිලින්න ඕනේ පහළට යන්න ඕනේ. හරිද? ඒක පහළට තල්ලු කරන්න මෙන්න මේ බිත්තිය මගින් මෙහෙම රැල්ලක් ඇති කරනවා. හරි? ඔන්න ඔහොම රැලි ඇති කරනවා. හරි? ඔන්න ඔය විදිහට බිත්තිය මගින් ඔහොම රැලි ඇති කරනවා. එතකොට මෙයාව මෙහෙම පල්ලෙහාට අරගෙන යනවා. හරිද? පල්ලෙහාට අරගෙන යනවා. right. ඔයගේ රැලි ඇති කරනවා. එයාව පහළට අරන් යනවා මේ කෑම ගුලිය. හරි? කෑම ගුලිය මෙහෙම පහළට අරගෙන යනවා. එතකොට මෙන්න මේ වගේ රැලි වලට අපි කියනවා ඒවා තරංග වගේ නෙමෙයි. ඒවට අපි කියනවා ක්‍රමාකුංචන තරංග. ක්‍රමාකුංචන තරංග. මතක තියාගන්න. අන්න ශෝතේ තමයි මේ කියන්නේ ආහාර මාර්ගයේ දිගටම තියෙනවා. පටන් ගන්න මෙතනින්. හරි? ආහාර මාර්ගයේ දිගටම තියෙනවා මේ ක්‍රමාකුංචන තරංග. ඒ ක්‍රමාකුංචන තරංග තමයි ආහාර අපේ දේහයෙන් ඉදිරියට තල්ලු කරන්න දායක වෙන්නේ. ඒතර මේ අන්න ශෝතේ මේ වගේ ක්‍රමාකුංචන තරංග තියෙන හින්දා අපිට ඔළුවෙන් හිටගෙන උනත් කෑම ගිලින්න පුළුවන්. හරි ඔළුවෙන් හිටගෙන උනත් කෑම ගිලීමේ හැකියාව ලැබිලා තියෙන්නේ මේ කියන ක්‍රමාකුංචන තරංග නිසා. හරිද? තේරුණා නේද? right. මේක වැදගත් කරුණක් පොඩි පොයින්ට් එකක් දාගත්තා නම් හරි. අන්න ශෝතය තුලදී ක්‍රමාකුංචන තරංග දැකිය හැකි වේ. හරි. අන්න ශෝතය තුල ක්‍රමාකුංචන තරංග දැකගත හැකිය. ක්‍රමාකුංචන තරංග කියන්නේ මේ අන්න ශෝතයේ බිත්තිය ඇති වෙන රැලි ස්වභාවය. හරි ඒකේ ප්‍රයෝජනය තමයි ආහාර මාර්ගයේ ඉදිරියට අපි කන ආහාර ගුලිය තල්ලු කිරීම තමයි ඒකේ ප්‍රධානම කෘත්‍ය වෙන්නේ. right. ක්‍රමාකුංචන තරංග කියන්නේ ඒක එතකොට. හරි. හොඳයි. අපි යනවා තවදුරටත් ආහාර මාර්ගයේ ඉස්සරහට. එතකොට දැන් අපි කැම ගුලිය දැන් ඔන්න මෙතනින් මේ විදිහට ක්‍රමාකුංචන තරංගයක් හදාගෙන ආවා මෙන්න මෙයාට. හරි. මෙන්න මෙයා කවුද? මෙන්න මෙයා. ඔය නිල් පාටින් පෙන්නන්නේ මෙයා. මොකක්ද එයාගේ නම? එයාට කියන්නේ ආමාශය. මෙයාට කියන්නේ ආමාශය. මෙයාට කියන්නේ ආමාශය කියලා. හරි. ඔය මෙන්න මෙයා එයාට තමයි ආමාශය කියලා කියන්නේ. තේරෙනවද? මෙන්න මෙයා ඉන්නේ. ඔය දුඹුරු පාටින් පෙන්නලා තියෙන්නේ. එයාට තමයි යක්මාව කියන්නේ. හරි. ආමාශය යක්මාව කියන්නේ දෙකක්. ඒකෙන් වෙන වැඩත් විවිධයි. කෘත්‍යයන් විවිධයි. හරි. එතකොට කෙලින්ම අන්න ශෝතය ග්‍රසනිකාවයි ආමාශයයි යා කරන්නේ අන්න ශෝතයෙන්. මතක කරගන්න ග්‍රසනිකාව උඩින් තියෙන ආමාශය යටින් තියෙනවා. ඒ දෙන්න යා කරන්නේ අන්න ශෝතය. හරි.
ඒතර ආමාශය තමයි මේ තියෙන්නේ. දැක්කනේ ඒක තමයි ආමාශය. මේ තියෙන ආමාශයේ හැඩය බලන්න. මොන වගේ හැඩයක්ද තියෙන්නේ? ඈ ආමාශයේ හැඩය කොහොමද? තේරෙනව නේද? මේ බලන්න ආමාශයේ හැඩය. මෙන්න මේ කොටස තමයි ආමාශය. මේ මොකක්ද මේක තමයි කියමු. උඩින් මහතයි. උඩින් මහතයි. මහත් මල්ල මෙහෙම යටට එන්න මොකද වෙලා තියෙන්නේ? කෙට්ටු වෙලා ගිහිලා තියෙනවා. හරි. උඩින් මහතයි යටට එන්න මෙහෙම කෙට්ටු වෙලා ගිහිලා තියෙනවා. ඔක තමයි ආමාශය කියන්නේ. හරි. මොකක්ද එන්නේ? එතකොට ඔක තමයි ආමාශය කියන්නේ. right. මම හිතනවා හැමෝටම පේනවා කියලා. මේ තියෙන්නේ ආමාශයේ අභ්‍යන්තරය. ආමාශයේ ඇතුළ පොඩ්ඩක් බැලුවොත් එයාට ඝනකම් බිත්තියක් තියෙනවා. ඒ බිත්තිය පටක ස්තර කිහිපයකින් තමයි හැදිලා තියෙන්නේ. ඇතුළෙන්ම තියෙන පටක ස්තරය ගත්තාම ඒකේ රැලි රැලි ස්වභාවයක් තියෙනවා. මේ තියෙන්නේ රැලි. ඔයාට අපි කියනවා රුගේ කියලා. රුගේ රැලි. හරිද? රුගේ කියලා තමයි ඒවට කියන්නේ. රුගේ කියලා තමයි කියන්නේ. හරි? right. එතකොට මේ ඒ රැලි තියෙන්න හේතුව ආමාශයේ අභ්‍යන්තර පෘෂ්ඨ වර්ගඵලය වැඩි කිරීම. හරිද? රුගේ රැලි තියෙනවා. ඒ වගේම ඔය ආමාශයට මෙහෙම හැකිලෙන්න පුළුවන්, දිගෑරෙන්න පුළුවන්. හැකිලෙන්න පුළුවන්, දිගෑරෙන්න පුළුවන්. මොකද එයාගේ වටේ මේ බිත්තිවල පේශි තියෙනවා. මේ බලන්න පේශි. මේ දිග අතර, හරස් අතර, දිග අතර ඒ වගේ තියෙනවා. හරිද? ඉතින් ওই විදිහට ආමාශයේ එක එක සිද්ධි තියෙනවා. right. අනිත් එක තමයි ආමාශය ගත්තාම ආමාශයේ තියෙන ආමලසය කියලා අපි කියනවා. ඔය ආමලසය අධික ආම්ලිකයි. විශේෂයෙන්ම මේ ආමාශය තුල තියෙන ප්‍රධාන වශයෙන්ම අම්ලයක්. කාටද කියන්න පුළුවන් මේ අම්ලේ නම? බලන්න. මේ ආමාශයේ අන්තර්ගත වෙන ප්‍රධාන අම්ලය මොකද්ද? right. මම කියන්නම් HCl. HCl කියන්නේ මොකද්ද? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හරි? මේක අතිශය ආම්ලිකයි. අපේ ආන්ශෝතය හරහා ආමාශයට වැටෙන සියලුම ආහාර මේ HCl අම්ලයේ හරහා යන්න ඕනේ. එතකොට මේ HCl අම්ලයට ඔයාලා දන්නවා කිසියම් ද්‍රව්‍යයක් මතට අම්ලයක් වැටුනොත් මොකද වෙන්නේ කියලා. හරිද? කිසියම් ද්‍රව්‍යයක් මතට අම්ලයක් වැටුනොත් මොකද වෙන්නේ කියලා ඔයාලා දන්නවා. මොකද වෙන්නේ? ඒක ජීර්ණය පහසු කරනවා. හරි? ජීර්ණයට ලක් වෙනවා අම්ලයක් වැටුනොත් ඔක්සිකරණය වෙනවා. හරි? එතකොට මේ ආහාර මාර්ගය තුලත් අධික අම්ලයක් තියෙනවා. ඒකට කියනවා HCl කියලා. අධික ප්‍රබල අම්ලයක්. අධික අම්ලයක් නෙවෙයි ප්‍රබල අම්ලයක් තියෙනවා HCl කියලා. එතකොට මේ ආහාර මේ HCl අම්ලය හරහා යද්දී ජීර්ණය වෙනවා. හරිද? එයාගේ අර විශාල කැබලි කුඩා කැබලි වලට පත් වෙනවා. right? HCl මගේ. හොඳට මතක තියාගන්න ආමාශය තුල තියෙන්නේ HCl කියන අම්ලය. right. මම තියෙන එන්සයිම ගැන දැම්ම මෙතනදිම කියන්න යන්නේ නැහැ. අපි කොටස් ටිකක් ගාලා බලාගෙන ගිහිල්ලා ඊට පස්සේ තියෙන එන්සයිම සහ ජීර්ණ ක්‍රියාවලිය කතා කරමු. හරි. දැන් ඔන්න ආමාශයට ආවා. හරි. මේ තියෙන මෙතනින් ආමාශය ආවා. හරි. දැන් ආමාශයට පස්සේ ඔයාලට පේනවද මේ මෙතනින් මේ තව එකක් තියෙනවා. ඩියෝඩෙනම්. ඕකට කියනවා ග්‍රහණීය කියලා. මෙන්න මේ කොටස. මේ කොටස දැන් ඔන්න දිග නාලයකට එන්න හදන්නේ මේ කැම ටික. අපි කාපු කැම ටික දිග නාලයකට එන්න හදන්නේ. මෙන්න මේ ආමාශයෙන් පසුව එන දිග නාලයේ මුල් කොටස අපි හඳුන්වනවා හරිද? ග්‍රහණීය කියලා. මොකද්ද කියන්නේ? එයාට අපි කියනවා ග්‍රහණීය. මෙන්න මේ කොටස ආමාශයෙන් පස්සේ එන්නේ ග්‍රහණීය. මේ ඔයාලා කොටස් නම් කළා රූපයක් අඳගන්න. ඔයාලට තේරෙන විදිහට සරල රූපයක් අඳගන්න. මේ කොටසට අපි කියනවා ග්‍රහණීය කියලා. හරිද? ඒක මෙහෙම නිකන් ආමාශය දැන් මෙහෙම තියෙනවා. ආමාශය කොහොම තියෙනවා? කොහොම තියෙන ආමාශය. ග්‍රහණීය කියන්නේ මෙන්න මේ වගේ කොටස. හරි. මෙන්න මේ වගේ කොටසක් තමයි ග්‍රහණීය කියන්නේ. හරි. මෙන්න මේ කොටස. කුඩා අන්ත්‍රයේ ආරම්භ වෙන කොටස. මේක තමයි ග්‍රහණීය කියන්නේ. තේරෙනවද? මෙන්න මේ කොටස.
ග්‍රහණීය. right. ඔය තමයි ග්‍රහණීය. එතකොට ඊළඟට ග්‍රහණීයෙන් පස්සේ එනවා කුඩා ආන්ත්‍රය. හරි. ග්‍රහණීයෙන් පස්සේ එනවා කුඩා ආන්ත්‍රය. තනිකරම දිග නාලයක් ඒක. හරි ඇකිලිලා දිග නාලයක් විදිහට තමයි මේ කුඩා ආන්ත්‍රය තියෙන්නේ. අපේ දේහය තුල සිද්ධ වෙන ජීර්ණ ක්‍රියාවලි බොහෝමයක් මේ කුඩා ආන්ත්‍රය තුලදී තමයි සිද්ධ වෙන්නේ. කාට හරි කියන්න පුළුවන්ද ඇයි මේ කුඩා ආන්ත්‍රය මේ විදිහට දිගට හැදිලා තියෙන්නේ? දික් වෙලා රැලි සහිත වෙලා හැදිලා තියෙන්නේ මොකද? ඔයාලා දැනගන්න ඕනේ මේ කුඩා ආන්ත්‍රය කියන එක මීටර් 7ක් දිගයි. සාමාන්‍ය වැඩිණු පුද්ගලයෙක්ගේ කුඩා ආන්ත්‍රය බඩවැලවල් කියන්නේ මේක තමයි. බඩවැලක් කියන්නේ ඕක. කුඩා ආන්ත්‍රය. ඕක මීටර් 7ක්. හරි මීටර් 7ක් දිගයි. ඒසි නෑ වැඩි. මීටර් 7ක් ඔය ගුලි ගහලා තියෙන ඔතන. හරි. මීටර් 7ක් තමයි ඕක ගුලි ගහලා තියෙන්නේ. right. ඊට පස්සේ කුඩා ආන්ත්‍රයෙන් අනතුරුව ඊළඟට එනවා මහා ආන්ත්‍රයට. හරි. මේක තමයි මහා ආන්ත්‍රය. හරි බලන්න මේ කුඩා ආන්ත්‍රයේ මැද තියෙන ඊට වටේට තියෙන ලොකු වටේ වගේ එකට අපි කියනවා මහා ආන්ත්‍රය කියලා මේ. මේක තමයි මහා ආන්ත්‍රය. ඒකේ ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. ඒව ඔයාලට ඕනේ නැහැ. මහා ආන්ත්‍රය තියෙනවා ඔය විදිහට. හරි මේ වාගේ තුලත් කුඩා ආන්ත්‍රය තුලත් මහා ආන්ත්‍රය තුලත් ශ්‍රමා කුංචන තරංග තියෙනවා. හරි. ඊට පස්සේ ඔන්න අපි කාපු කැම ටික ගොඩක් වෙලාවට මේ වෙද්දි මහා ආන්ත්‍රයට එද්දි ජීර්ණය වෙලා අවසන්. හරි. මහා ආන්ත්‍රය තුලදී ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ අවශෝෂණය කියන ක්‍රියාවලිය. මේ ආහාරවල තියෙන ජලයෙන් 80ක් විතර අවශෝෂණය වෙන්නේ මහා ආන්ත්‍රයෙන්. හරි. ඒතර මහා ආන්ත්‍රය තුලට එද්දි මේ ආහාර අර්ධ ඝන තත්වයේ තියෙන්නේ. හරි. එතකොට මේ ආහාර මාර්ගයේ මහා ආන්ත්‍රයේ කෙලවරට ආව මෙන්න මේ හරියට අපි කියනවා ගුදය කියලා. හරි. ගුදය හරියට එද්දි ඔය අපි කෑපු කෑම ටික අපි කියනවා ඒවට මොනවා කියලාද? ආහාර ජීර්ණයේ අන්තඵල. හරි. ඒතර මෙතන තියෙන මේ එකතු වෙලා තියෙන ආහාර ජීර්ණයේ අන්තඵල ටික අපි টয়ලට් එකට නිදහස් කරනවා. හරි. එතකොට ඔන්න අපි කාපු කෑම ටික අන්තිමට টয়ලට් එකට ගියා. right. ඕක තමයි මුඛයේ සිට ගුදේ දක්වා ආහාරයක ගමනාගමනය. ආහාරයක් ගමන් කරන්නේ ওই විදිහට. හරි. ඔය කියන කොටස් ටික. ඊට පස්සේ මම තව වැදගත් ඒවා ටිකක් කිව්වේ නැහැ. ඕක තමයි මාර්ගය. ආහාරය ගමන් කරන මාර්ගය. ඊළඟට මේ ආහාර මාර්ගයට විවිධ ඉන්ද්‍රියන් කිහිපයක් එකතු වෙලා තියෙනවා. ආහාර මාර්ගයට විවිධ ඉන්ද්‍රියන් කිහිපයක් එකතු වෙලා තියෙනවා. ඒවෙන් තමයි විවිධ එන්සයිම ආහාර ජීර්ණ එන්සයිම පිත්ත ඒ වගේ ආහාර ජීර්ණයට වැදගත් වෙන විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරන්නේ ඒකේ. ප්‍රධානම එක තමයි මේ කියන අක්මාව. හරිද? මේ අක්මාව තුල තියෙනවා මෙන්න මෙහෙම මෙන්න මේක. බලන්න පොඩි බෝලයක් වගේ එකක් තියෙනවා අක්මාව තුල. පේනවද දැන්? මෙන්න මේක. මේ ඇතුලේ තියෙන එක. බලන්න පේනවද කියලා? මේ අක්මාව ගාව මේ බෝලයක් තියෙනව නේද? ඔන්න ඕකට කියනවා අපි පිත්තාශය. මෙයාට අපි කියනවා පිත්තාශය. හරි. මෙයාට කියනවා පිත්තාශය කියලා. මෙයා තමයි පිත්තාශය කියන්නේ. පිත්තාශයෙන් කරන්නේ පිත් ලවණ හදන එක. හරි. පිත් ලවණ ආමාශය තුල තමයි පිත් ලවණ හදන්නේ ගබඩා කරනවා පිත්තාශය තුල. තේරෙනවද? right. අනිත් ඉන්ද්‍රිකාව ඔන්න එක ඉන්ද්‍රිකාවක් තමයි අක්මාව. හරි අක්මාව සහ පිත්තාශය. අනිත් එක තමයි මෙන්න මෙයා. මෙන්න මේ හාදය. මේ බලන්න ওই කහ පාටින් නිකන් දිගට තියෙන්නේ. එයාට අපි කියනවා මොකක් කියලාද? අග්නයාශය කියලා. හරි. මේ අග්නයාශය මගිනුත් විවිධ ද්‍රව්‍ය ශ්‍රාවය කරනවා ජීර්ණය වෙන්න ඕන වෙන. හරි. ජීර්ණය කරන්න ඕන වෙන විවිධ ද්‍රව්‍ය ශ්‍රාවය කරනවා.
right එතකොට ඕක තමයි අග්න්‍යාශය. දැන් ඔන්න අපි ආහාර මාර්ගය ගැන කතා කරා. ආහාර මාර්ගයට පිටින් සම්බන්ධ වෙන ඉන්ද්‍රියන් කීපයක් කතා කරා. එකක් තමයි අග්න්‍යාශය. අග්න්‍යාශය මේක අග්න්‍යාශය මේක. ඊට පස්සේ අක්මාව තියෙනවා. අක්මාව යටින් පිත්තාශය තියෙනවා. හරි. ඔන්න ඔය ඉන්ද්‍රියන් තුන මතක තියාගන්න. right. එතකොට බලන්න මේ අක්මාව කියන්නේ සෑහෙන ලොකු ඉන්ද්‍රියාවක්. අක්මාව තමයි අපේ දේහයේ තියෙන විශාලම ඉන්ද්‍රිය. හරි විශාලම ඉන්ද්‍රිය මොකක්ද කියලා අහුවොත් අපේ දේහයේ තියෙන විශාලම අවයවය. හරි විශාලම අවයවය තමයි අක්මාව කියන්නේ. හරි අපේ දේහය තුළ තියෙන විශාලම අවයවය තමයි අක්මාව කියන්නේ. right. එතකොට ඕක තමයි කතාව. හරි. දැන් අපි බලමු එක් ස්ථානයේදී සිද්ධ වෙන ජීර්ණය ගැන. හරි අපි ආහාර මාර්ගය තුළ එක් ස්ථානයේදී සිද්ධ වෙන ජීර්ණය ගැන පොඩ්ඩක් බලන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම බලමු මුඛය. හරි ඉස්සෙල්ලාම මුඛය බලමු. මුඛය ගත්තාම මෙන්න මුඛය. හරි මුඛය තුළ සිදුවන ජීර්ණය. ඔයා කැමති නම් නෝට් එකක් දාගන්න මේක ගැන. මේ ටික අතිශයම වැදගත් වෙනවා. එන්සයිම සහ ඒ වගේ ජීර්ණ ඵල වල දැනගන්න ඕනේ. හරි මුඛය තුළදී මම ඉස්සෙල්ලා කිව්වා මුඛය තුළට එන පිෂ්ඨය ජීර්ණය කරන්න අදාළ එන්සයිමයක් තියෙනවා. හරි පිෂ්ඨය. හරි පිෂ්ඨය කියන එක කෙනා ජීර්ණය කරනවා ඇමයිලේස් කියන එන්සයිම එක. ඇමයිලේස් මගින් ජීර්ණය වෙලා එයාපත් වෙනවා මෝල්ටෝස් බවට. හරි මෝල්ටෝස් බවට පත් වෙනවා. මේක තමයි පළවෙනි ජීර්ණ ක්‍රියාවලිය. ඊළඟට එනවා ඕක තමයි ප්‍රධානම ජීර්ණය අපේ මුඛය තුල සිද්ධ වෙන රසායනික ජීර්ණය. හරි භෞතික ජීර්ණය අපි නැත්නම් යාන්ත්‍රික ජීර්ණය අපි දත් වලින් හපනේ. හරි පිෂ්ඨය ඇමයිලේස් මගින් මෝල්ටෝස් බවට පත් වෙන එක. හරි කේට ඇමයිලේස් කියලා කියනවා. ඇමයිලේස් වලටම නැත්නම් අපි තව නමක් කියනවා ටයලීන් කියලා. හරි ටයලීන් කියලා කියනවා. හරි ඔන්න ඕක තමයි අපේ මුඛය තුලදී ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන ජීර්ණ ක්‍රියාවලිය. හරි මේක පොඩ්ඩක් ලියා ගන්න. උටින් දාන්න මාතෘකාව මුඛය තුලදී සිදුවන ජීර්ණය කියලා. ඊට පස්සේ යටින් මෙන්න මේ සමීකරණය වගේ එක ලියා ගන්න. පිෂ්ඨය ඇමයිලේස් මගින් මෝල්ටෝස් බවට පත් වෙනවා. හරි අපි ජීවිකාව කියන්නේ මං කියව මස්ස දැල්ලක්. ඒකට අපි කියනවා පිධානය කියලා. පිධානයක්. හරි පිධානයක්. එයාට ඒක වෑල් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එක වෙලාවට එක මාර්ගයක් විවෘත කරනවා අනිත් වෙලාවට අනිත් මාර්ගය විවෘත කරනවා. හරි ඕක තමයි මුඛය තුලදී සිද්ධ වෙන ජීර්ණය. අපි යනවා තා ටිකක් පල්ලෙහාට. අපි බලමු ඊළඟට ජීර්ණය කොහෙද සිද්ධ වෙන්නේ කියලා. අන්න ශෝතය තුලදී දැන් මේ කොටස ආදන්නවා අන්න ශෝතයේදී ජීර්ණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට එනවා ආමාශය තුලට. right ආමාශයේදී පොඩි වැඩ කැලලක් වෙනවා. මෙන්න මේ වගේ දෙයක්. හරි ආමාශය සැලකුවාම හරිද ආමාශය තුලදී මෙන්න මේ වගේ මම කිව්වා ඉස්සෙල්ලා ආමාශයේ ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙනවා HCl හයිඩ්‍රොක්ලෝරික් කියන අම්ලය අන්තර්ගත වෙනවා. හරි එතකොට ඔය හයිඩ්‍රොක්ලෝරික් කියන අම්ලය මේ ආමාශය තුල තියෙන මාධ්‍ය ආම්ලික තත්ත්වයට පත් කරනවා. හරිද ඒ වගේම ආමාශය තුලදී තමයි අපේ දේහය තුල සිද්ධ වෙන ප්‍රෝටීන ජීර්ණය ආරම්භ වෙන්නේ. හරි කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කොහෙද ආරම්භ වුනේ? මුඛය තුලදී. මතකද? ඇමයිලේස් මගින්. ප්‍රෝටීන ජීර්ණය ආරම්භ වෙන්නේ ආමාශය තුලදී. මේ සඳහා ආමාශය තුල අන්තර්ගත වෙනවා එක්තරා එන්සයිමයක් අපි හඳුන්වනවා පෙප්සින් කියලා. පෙප්සින් කියන එන්සයිම. හරි පෙප්සින් කියන එන්සයිම. දැන් මේ පෙප්සින් කියන එන්සයිමය මූලික වශයෙන් තියෙන අක්‍රීය තත්ත්වය. ඕක සක්‍රීය කරන්න දායක වෙනවා අන්න අර HCl. හරි අපේ ආමාශය තුල තියෙන HCl ආමාශය තුල තියෙන පෙප්සින් සක්‍රීය තත්ත්වයට පත් කරන්න දව වෙනවා. තේරෙනවද? right. එතකොට මෙන්න මෙහෙම දෙයක් තමයි වෙන්නේ. පෙප්සින් අපි ගමු ප්‍රෝටීන හරි පෙප්සින් මගින් දැන් මේ ප්‍රෝටීන කියන්නේ සංකීර්ණ අණුවක්. පෙප්සින් මගින් පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා.
polypeptide. Polypeptide මේකත් note එකක් දාගන්න අතිශය වැදගත්. හරි. අර සක්‍රිය කරනවා කියලා දාගන්න. HCl මගෙන් අක්‍රීය පෙප්සින් සක්‍රීය පෙප්සින් බවට පත් කරනවා. ඒ වගේම ප්‍රෝටීන් පෙප්සින් ක්‍රියාත්මක වෙලා polypeptide බවට පත් වෙනවා. හරිද? ප්‍රෝටීන් පෙප්සින් ක්‍රියාත්මක වෙලා polypeptide බවට පත් වෙනවා. තේරෙනවද? right. ඔකත් හොඳට මතක තියාගන්න. right. ප්‍රෝටීන් පෙප්සින් ක්‍රියාත්මක වෙලා යා පත් වෙනවා polypeptide බවට. එතකොට මේ polypeptide කියන්නේ ප්‍රෝටීන් වල අර්ධ ජීර්ණ ඵල ආකාරයක්. හරි. මෙයා සම්පූර්ණයෙන් ජීර්ණ වුණාම හැදෙන්නේ ඇමයිනෝ අම්ල. ඊට කලින් අවස්ථාවක් තමයි මේ polypeptide කියන්නේ. ඒ වගේම තව එකක් තියෙනවා. මෙයා තමයි පළවෙනි එන්සයිම් එක. කවුද? පෙප්සින් එක. තව විශේෂ එන්සයිම් එකක් තියෙනවා. මේක තියෙන්නේ පොඩි යෝග විතරයි. අපේ නෑ. අපි දැන් පොඩි යෝග නෙවෙයිනේ. අපි පොඩි යෝග නෙවෙයි දැන්. පොඩි යෝගගේ. ඒ කියන්නේ අර අතදරුවන්ගේ නලවන්නේ. අන්න ඒ කට්ටියගේ තියෙනවා රෙනින් කියලා එන්සයිම් එක. දෙවෙනි එන්සයිම් එක තමයි රෙනින් කියන්නේ. හරි. රෙනින් කියන එන්සයිම්. රෙනින් කියන එන්සයිම් එකෙන් කරන්නේ කිරි කැටියෙක් වෙනවා. කිරි කැටියන්ගේ තමයි මේක තියෙන්නේ. කිරි කැටියෝ. මෙහෙම මතක තියාගන්න. රෙනින් කියන එන්සයිම් එකේ තියෙන්නේ කිරි කැටියෝන්ගේ. ආමාශය තුල තමයි තියෙන්නේ. කිරි කැටියෝ කියන්නේ කවුද? කිරි කැටියෝ. කියන්නේ උන්ගේ වැඩේ කිරි බොනවා, ඒ කිරි කැටි ගස්සවනවා. කිරි බොනවා, කිරි කැටි ගස්සවනවා. දැන් පොඩි කට්ටිය එහෙමනේ. අම්මගෙන් කිරි බොනවා. කිරි බීලා ඒ කිරි ටික ඒගොල්ලෝ කරන්නේ එකම වැඩේ එක. කිරි බොනවා, කිරි ටික කැටි ගස්සනවා. කිරි බොනවා, කිරි ටික කැටි ගස්සනවා. හරි පොඩි කට්ටියගේ කිරි කැටියෝන්ගේ තියෙනවා රෙනින් කියලා එන්සයිම් එකක්. මේ රෙනින් කියන එන්සයිම් එක මගින් කරන්නේ කිරි කැටි ගස්සන එක. ආමාශය තුළදී මේ කිරි කැටි ගස්සවනවා. කිරි කැටියෝන්ගේ කිරි කැටි ගැස්වීම සඳහා රෙනින් කියන එන්සයිම් එක තියෙනවා කියලා මතක තියාගන්න. හරි. පොඩි කට්ටිය විතරයි අපේ ලොකු වෙද්දි මේක එන්සයිම් එක නැති වෙනවා. හරි. එතන අපේ කිරි බිව කියලා වැඩක් වෙන්නේ නැහැ. කැටි ගහන්නේ නැහැ ආමාශය තුළ. හරි. ලොකු අයට කිරි ඕනේ නැහැ අතරම. පොඩි කට්ටියට තමයි පරිණාමිකව කිරි කියන එක පෝෂණය ලබා ගන්න හැදිලා තියෙන්නේ. ලොකු අයට අපි මේ වයසේදී කිරි අවශ්‍ය නැහැ අපිට. අපි නිකන් පුරුද්දක් වශයෙන් මේ පුරුද්ද අර අම්මගේ කිරි වලට තිබ්බ ඒ ආසාව හින්දා ඒක පුරුද්දක් විදියට පිටි කිරි වලට හරවගෙන තියෙනවා. ඇත්තටම අපිට කිරි බොන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තේරෙනවද? කිරි අවශ්‍ය නැහැ ලොකු අයට. පොඩි කට්ටියට තමයි කිරි ඕනේ වෙන්නේ. හරි? right. එතකොට ආමාශය තුල තියෙනවා එන්සයිම් වර්ග දෙකක් පෙප්සින් සහ රෙනින්. පෙප්සින් වලින් ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. රෙනින් මගින් කිරි කැටි ගස්සනවා. ඔන්න ඕව අතිශයින්ම වැදගත් ඒවා. හරි? මතක තියාගන්න ඕනේ. ඔයා දැනගන්න ඕන අනික් කාරණය ආහාරය ආමාශයට ආවම මේක පැය 3ක් පමණ කාලයක් ආමාශය තුල රැඳෙලා තියෙනවා. පැය 3ක් 3 hours පැය 3ක් තියෙනවා අපේ ආමාශය තුල ආහාරය. අපි කාපු දෙයක් පැය 3ක් විතර තියෙනවා. හරි? right. ඔය ටික පොඩි නෝට් එකක් දාගන්න මේ ටික. රෙනින් වලින් කරන්නේ කිරි කැටි ගස්සනවා කියලා ලියන්න. හරි නේද? right. එතකොට මේ ආමාශය ගත්තාම ප්‍රධාන වශයෙන්ම මේකෙදි අවශෝෂණය වෙන්නේ. ඒ කියන්නේ රුධිරයට දේහයට තව මේ දේහයට අවශෝෂණය වෙන්නේ නැහැ. නමුත් මේ ආමාශය තුලත් මේ දේහයට ජීර්ණ ඵල අවශෝෂණය වීමක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාලා දන්නවා අපි කන ආහාරේ ජලය, ග්ලූකෝස් සහ සමහර ඖෂධ වර්ග. හරි? ජලය, ග්ලූකෝස් සහ සමහර ඖෂධ වර්ග තියෙනවා. මේ ඖෂධ වර්ග ජලය, ග්ලූකෝස් වගේ ඒවා මේ ආමාශය තුලදීම අවශෝෂණය වෙන්න පුළුවන්. ඖෂධ වර්ග කියවහම ගොඩක් වෙලාවට ඔය මේ බෙහෙත් හදන්න ගන්නවනේ ඇල්කොහොල් තව බොන කට්ටිය ඉන්නවනේ බොන කට්ටියගේ ඇල්කොහොල් තියෙනවනේ. ඇල්කොහොල් බිව්ව ගමන් ආමාශයෙන්ම අවශෝෂණය වෙනවා. ඉක්මනට අවශෝෂණය වෙනවා. ඒකයි ගැහුව ගමන් ඒ කට්ටිය මත් වෙලා යන්නේ. හරි? වෙරි වෙන්නේ ඒකයි. මේ බිව්ව ගමන් ආමාශය තුලදීම ඒ බොන ද්‍රව්‍ය ඇල්කොහොල් තිබ්බොත් අවශෝෂණය වෙනවා. හරි? මොකක්ද වෙන්නේ? ඒතකොට ඉක්මනට වෙරි වෙනවා. හරි. ඒතර මොනවද? ජලය, ග්ලූකෝස් සහ සමහර ඖෂධ වර්ග. ජලය, ග්ලූකෝස් සමහර ఔෂධ වර්ග ආමාශය තුළදී අවශෝෂණය කරගන්නවා. ওই සිද්ධි ටික ඔක්කොම ඉවරුනහම මේ ආමාශය තුළ හැදෙනවා ද්‍රාවණයක් හැදෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා මේ ද්‍රාවණයට කියනවා විශේෂ නමක්. හොඳට මතක තියාගන්න. ආම්ලික ද්‍රාවණයක්. මේකට අපි කියනවා ආමලසය. හරි? ආමලසය කියලා කියනවා. ආමලසය කියලා කියනවා. මේ ආමලසයේ අන්තර්ගත වෙනවා අර්ධ වශයෙන් ජීර්ණ වෙච්ච ප්‍රෝටීන, ජලය, ඊට පස්සේ ලිපිඩ ජීර්ණය ලිපිඩ වගේ ඒවා ජීර්ණය වුණා. අපේ ආහාරයේ ලිපිඩ තියෙනවා. ඒ ලිපිඩ වගේ ඒවා ජීර්ණය වුණේම නැහැ තාම. ඒතකොට ලිපිඩ, ජලය, ලවණ හා විටමින්
විටමින්, ලවණ, ජලය වගේ දේවල් සියල්ලම අන්තර්ගත වෙනවා මේ ආමලසය තුළ. හරිද? ආමලසය කියන ද්‍රාවණය තුළ. හොඳට මතක තියාගන්න. right? හරි. ඒතර ඔන්න ඔය ටික ඔයාලා ආමාශය ගැන දැනගන්න ඕනේ. ඒ වගේම ආමාශය හිස් වුණාම හරිද? ආමාශය හිස් වුණාම ඔය ආමාශය වටේට තියෙනකොට මාංශපේශි ඒක මෙහෙම ඇකිලෙනවා. ඇකිලලා ඇඹරෙන්න බලනවා. අන්න එතකොට අපි පොඩි බඩේ වේදනාවක් එනවා. අන්න ඒ වේදනාව. හරි ඒ වේදනාව අපි හඳුන්වනවා කුසගින්න කියලා. හරි? බඩේ ගින්දර කියලා කියන්නේ ඔන්න ඔය වේදනාව. ආමාශය මෙහෙම පොඩ්ඩක් හැකිලලා ඇඹරෙනවා. හරි? ඒකේ තියෙන පේශිය හැකිලෙනවා. එතකොට අපිට පොඩි වේදනාවක් එනවා. ඕකට තමයි අපි කියන්නේ කුසගින්න වේදනාව කියලා. එතකොට කුසගින්න හැදුනා අපි දන්නවා දැන් නම් ටයිම් හරි. දැන් නම් කන වේලාව කියලා අපි දන්නවා. නේද? දැන් නම් කන්න තමයි ඕනේ කියලා අපි දන්නවා. එතකොට ගිල්ලා කොහෙන් හරි කෑම හොයාගෙන කනවා. ආමාශයෙන් පස්සේ ආහාර ගමන් කරන්නේ කුමක් තුලටද? මොකක් තුලටද? හරිම උත්තරේ ග්‍රහණය. හරි කුඩාන්ත්‍රයේම කොටසක් තමයි. හරි කුඩාන්ත්‍රයේ ආරම්භ වෙන කොටස තමයි අපි හඳුන්වන්නේ ග්‍රහණය කියලා. හරි ග්‍රහණය. right ඒක තමයි ග්‍රහණය කියන්නේ. ග්‍රහණය කියන කොටස. හරි. ඔන්න අපේ ආමලසය දැන් ඇතුල් වෙනවා ග්‍රහණයට. හරි. මේ ආමාශයේ ආරම්භක වන තැනේ සහ අවසාන වන තැන තියෙනවා චක්‍රපිදාන, වක්‍රපිදාන. ওই වක්‍රපිදාන වලින් ඇරෙනව වැහෙනවා. හරි. එතකොට ආමලසය දැන් පැය 3කට පස්සේ ආමාශයෙන් ඉවත් වෙන්න බෑ ආමලසය. එතකොට ආමලසය මෙන්න මෙතන ග්‍රහණීය ගාව තියෙනවා ආලාර චක්‍රපිදානය. හරි ආලාර වක්‍රපිදානය. ওই වක්‍රපිදානයේ ඇරෙනවා. එතකොට ඇරිලා මේ ආහාර ආමලසය එනවා ග්‍රහණීය තුලට. එනවා ග්‍රහණීය තුලට එනවා. right ග්‍රහණීය තුලට ඇවිල්ලා දැන් බලමු ග්‍රහණීයදී මොකද වෙන්නේ කියලා. හරි ඔන්න ග්‍රහණීය තුලදී සිද්ධ වෙන ජීර්ණය. දැන් අපි පොදුවේ ග්‍රහණීය තුල විතරක් කියලා නෙමෙයි ගන්නෙ. අපි කෙලින්ම ශුද්ධාන්තය කියලාම තමයි ගන්නෙ. හරි සම්පූර්ණ මේ ශුද්ධාන්තය තුලදීම සිද්ධ වෙන්නේ ওই ජීර්ණය තමයි. හරි මේ ග්‍රහණියට ඔයාලට පේනවද මෙන්න මෙතන පොඩි නාලයක් ඇවිල්ලා සම්බන්ධ වෙනවා. හරි ග්‍රහණියට මේ පොඩි නාලයක් ඇවිල්ලා සම්බන්ධ වෙනවා. මේ පේනවද මේ? ඕක ග්‍රහණියට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ වගේම මේ මෙතනින් චූටි තව පොඩි නාලයක් තියෙනවා මේ. පේනවද මේ? ඒක පේන්නේ නැහැ හරියට. මෙන්න මෙතන එක නාලයක් තියෙනවා. මෙන්න මේ නාලය තියෙනවා. ඔය දෙකම සම්බන්ධ වෙලා තියෙන ග්‍රහණියට. හරි එකක් පිත්තාශයෙන් එන නාලය අනිත් එක අග්න්‍යාශයෙන් එන නාලය. මේකට මම කියන්නේ අග්න්‍යාශය කියලා. අර ඇතුළේ තියෙන පොඩි බෝලේ වගේ එක පිත්තාශය කියලා එකක්. ඒතර පිත්තාශයෙන් එන පිත්ත ප්‍රනාලයයි අග්න්‍යාශයෙන් එන අග්න්‍යාශික ප්‍රනාලය එකට සම්බන්ධ වෙලා ඕඩි කියන විවරය හරහා ඕඩි විවරය කියලා කියන්නේ. ඕඩි කියලා බල්ලෙක් හිටියා මතකද? දුහුරු පැටි කාටුන් එකේ ඕඩි කියලා බල්ලෙක් හිටියා නේද? ඕඩි ආන්නේ බල්ලගේ විවරය. හරි ඕඩි විවරය. ඒ ඕඩි විවරයට අග්න්‍යාශයෙන් එන නාලයයි පිත්තාශයෙන් එන නාලයයි සම්බන්ධ වෙලා තනි නාලයක් වඩපත් වෙලා එයා ගමන් කරනවා අග්න්‍යාශය අග්න්‍යාශය නෙමෙයි කවුද? කුඩාන්ත්‍රය තුලට. හරිද? කුඩාන්ත්‍රය තුලට ගමන් කරනවා. කුඩාන්ත්‍රය කවුද? ග්‍රහණිය තුලට ගමන් කරනවා. එතකොට ග්‍රහණියට ওই දෙකේම එන ශ්‍රාවයන් ශ්‍රාව්‍ය වෙනවා. අග්න්‍යාශයෙන් එනවා අග්න්‍යාශික ශ්‍රාවය, පිත්තාශයෙන් එනවා පිත්ලවන. හරිද? පිත්ලවන අග්න්‍යාශයෙන් එන එකේ තියෙනවා අග්න්‍යාශික එන්සයිම. විවිධ දේවල් ශ්‍රාව්‍ය වෙන්න ඕනේ එන්සයිම තියෙනවා. හරි අග්න්‍යාශයේ එන්සයිම වර්ග තුනක් තියෙනවා. ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස් කියන එන්සයිම වර්ග තුන. හරි අග්න්‍යාශයෙන් එන්නේ එක. අග්න්‍යාශයෙන් මොනවද? ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස්. ට්‍රිප්සින් වලින් මොකද කරන්නේ? ආමලසයේ තියෙන ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. දැන් ආමාශය තුලදී සියලුම ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් උන්නේ නැහැ. සමහර ප්‍රෝටීන් ඉතුරු වෙනවා. ඒ ප්‍රෝටීන ට්‍රිප්සින් වගේ ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. ඒ වගේම ඇමයිලේස් තියෙනවා. මේකෙදි මොකේ තුලක් තිබ්බ ඇමයිලේස් ආය මේ අග්න්‍යාශික ප්‍රනාලයේ අග්න්‍යාශය තුලක් තියෙනවා ඇමයිලේස්. එතකොට මේ ඇමයිලේස් පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා. ඇමයිලේස් පිෂ්ඨය මෝල්ටෝස් කරනවා. ඊළඟට ලයිපේස් කියලා කෙනෙක් ඉන්න ඕන. දැන් තමයි අපේ ආහාර මාර්ගයේ ලිපිඩ ජීර්ණය ආරම්භ වෙන්නේ. ලයිපේස් මගින් ලිපිඩ මේ දාම්ල සහ ග්ලිසරෝල් බවට පත් කරනවා. ඊළඟට එනවා ශුද්ධාන්තය. ශුද්ධාන්තය ඊළඟට එනවා මේ විදිහට ශුද්ධාන්තය එනවා. right ශුද්ධාන්තය තුලදී මෙන්න ශුද්ධාන්ත පිත්තියනොත් එන්සයිම ශ්‍රාවය කරනවා. හරිද? ශුද්ධාන්ත පිත්තියෙන් දැන් මේ ග්‍රහණිය තුල රැඳිලා තියෙන ආහාරය අර ටික මේ ශ්‍රාවය වීගෙනම ආමලසේ යනවා ඉස්සරහට ශුද්ධාන්තය තුල. ඒතර ශුද්ධාන්ත පිත්තියනොත් ශ්‍රාවය වෙනවා එන්සයිම් වර්ග 4ක්. හරි එතකොට ශුද්ධාන්තය තුලදී සමස්තයක් විශේෂයෙන් ගත්තාම ග්‍රහණියත් එක්ක ඔක්කොම එන්සයිම 7යි. හරි එන්සයිම 7. මේ එන්සයිම 7 සහ
ඒ කියන්නේ මේ එන්සයිම් විතරක් නෙවෙයි ආහාර මාර්ගයේ පුරාම තියෙන එන්සයිම් ටික සහ ඒකෙන් සිදුවන ජීර්ණය. ඔයාලා දැනගන්න ඕනේ ඔයාලා මේකට chart එකක් අනිවාර්යෙන් හදන්න ඕනේ. හරි? අනිවාර්යෙන් හදන්න සෑම පද්ධතියකටම මම මේ වැදගත් කියන දේවල්. හරි? අනිවාර්යෙන් මේකේ නෝට් එක හදලා මට එවන්න ඕනේ. හරි? එතකොට ශුද්ධාන්තය ගත්තාම ශුද්ධාන්තයේ තියෙනවා මෝල්ටේස් එන්සයිම් එක. හරි? ඒ කියන්නේ මෝල්ටේස්, ලැක්ටේස්, සුක්‍රේස් සහ පෙප්ටිඩේස් කියන එන්සයිම්. හරි? මෝල්ටේස් වලින් කරන්නේ දැන් අර ඇමයිලේස් වලින් පිෂ්ඨයේ තියෙන පිෂ්ඨය පාත් කරා මෝල්ටෝස් බවට. ඒතර මෝල්ටේස් මගින් කරන්නේ මෝල්ටෝස් ග්ලූකෝස් බවට පත් කරන එක. නවයේම තියෙනවා ජීර්ණය වෙන මොකක්ද කියන එක. හරි? සුක්‍රෝස් පත් කරනවා ග්ලූකෝස් බවට. ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් බවට. ඒ කියන්නේ ඩයිසැකරයිඩ් තියෙනවා මොනෝසැකරයිඩ් බවට පත් කරන එන්සයිම තමයි මේ. ඒතර මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස් ඔය තුනම ඩයිසැකරයිඩ්. කියන්නේ මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. ඔය තුනම ඩයිසැකරයිඩ් ඒව මොනෝසැකරයිඩ් බවට පත් කරනවා. ඒකේ අගට එනවා ටේස් කියලා. හරි? ලැක්ටෝස් නම් ලැක්ටේස්, සුක්‍රෝස් නම් සුක්‍රේස්. එසේ මෝල්ටෝස් නම් මෝල්ටේස්. හරි? එතකොට අපි ගත්තොත් එහෙම ලැක්ටේස් කියන එක නා එයා ලැක්ටෝස් මත ක්‍රියාත්මක වෙලා ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් බවට පත් කරනවා. හරිද? එතකොට පෙප්ටිඩේස්, පොලිපෙප්ටයිඩ්, ඇමයිනෝ අම්ල බවට පත් කරනවා. පෙප්ටිඩේස්, පොලිපෙප්ටයිඩ්, ඇමයිනෝ අම්ල බවට පත් කරනවා. තේරුණාද? රයිට්. ඉතින් ඔන්න ඔය සිද්ධි ටික මේ කුඩා අන්ත්‍රය තුලදී සිද්ධ වෙනවා. හරිද? රයිට්. එතකොට මට කියන්න සමස්තයක් විදිහට ගත්තාම කාබෝහයිඩ්‍රේටයක් අපේ ආහාර මාර්ගයට ඇතුල් වුණාම ඔය ඇතුල් වෙච්ච කාබෝහයිඩ්‍රේටය අවසානයේදී පත් වෙන්නේ මොකක් බවටද? එයාගේ මොනෝසැකරයිඩ් අවස්ථාව බවට. හරි? ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් නැත්නම් ගැලැක්ටෝස් බවට පත් වෙනවා. ඊළඟට ප්‍රෝටීනයක් ගත්තාම ඔය ප්‍රෝටීනය පත් වෙනවා එයාගේ ඇමයිනෝ අම්ලය බවට. හරි? ප්‍රෝටීනය පත් වෙනවා එයාගේ ඇමයිනෝ අම්ලය බවට. ඊළඟට ලිපිඩයක් ගත්තොත් ලිපිඩේදී දැන් ලිපිඩේ කවුද එන්සයිම? ලයිපේස්. හරි? ලිපිඩේ මොකක් බවටද? මේද අම්ල සහ ග්ලිසරෝල් බවට. හරි? මේද අම්ල සහ ග්ලිසරෝල් බවට. ඒ වගේම තව එක කරුණක් මට කියන්න බැරි වුණා. මේ පිත්තාශයෙන් එනවනේ මං කියන්නේ පිත් ලවණ. හරි? පිත්තාශයෙන් එන පිත් ලවණ තියෙනවනේ. මෙතන මේ පිත්තාශය කොපිත්තාශය. හරි? මෙන්න මෙයා පිත්තාශය කියවනේ. මේ පිත්තාශයෙන් එන පිත් ලවණ ටික මං කියව ග්‍රහණයට එනවා කියලා. ඒ ග්‍රහණයට එන පිත් ලවණ වලින් කරන්නේ මේදය තෛලෝදකරණය කියලා ක්‍රියාවලිය. හරි? මේද තෛලෝදකරණය. පොතේ තියෙන වචනේ තෛලෝදකරණය. මේදය තෛලෝදකරණය. හරි? මේදය තෛලෝදකරණය තමයි සිද්ධ වෙන්නේ. හරි? මේද තෛලෝදකරණය. මොකද්ද මේ තෛලෝදකරණය කියන්නේ? ලිපිඩ අංශු තියෙනවානේ. ওই ලිපිඩ අංශු ලිපිඩ බිඳිති බවට පත් කරනවා. ලිපිඩ අංශු විදිහට තියෙන ඒවා ලිපිඩ බිඳිති බවට පත් කරනවා. ඒක ලිපිඩ ජීර්ණය සඳහා පහසු කරනවා. හරිද? ලිපිඩ ජීර්ණය සඳහා පහසු කරනවා. මේද බිඳිති තෛලෝදකරණය මගින්, ඒ කියන්නේ මේදය තෛලෝදකරණය මගින් මේද බිඳිති බවට පත් කරනවා. රයිට්? ඔබ තමයි කතන්දරේ. හොඳයි. එමගින් ඒ කියන්නේ ලිපිඩේ ජීර්ණය කරන්න පහසු වෙනවා. දැන් හිතන්න ලිපිඩ ඔක්කොම එකට තියෙනවට වඩා චූටි බිඳිති තියෙද්දී යාළගේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. හරි? එක බිඳිත්තක වටේ වර්ගඵලය වැඩි, ඒ වගේ ගොඩාක් එකතු වෙනවනේ. එතකොට ලිපිඩ බිඳිති මේද තෛලෝදකරණය කරාම හැදෙන බිඳිති හින්දා එයාගේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙලා එයාව ජීර්ණය කරගන්න පහසු වෙනවා. හරිද? රයිට්. ඔන්න ඔය කියන කතන්දර ටික හොඳට මතක තියාගන්න ඕනේ. හරි? එතකොට ප්‍රෝටීන් අන්තිමට ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. හරිද? පෙප්ටිඩේස් කියන එන්සයිමෙන් ඊළඟට කාබෝහයිඩ්‍රේට් මොනෝසැකරයිඩ් බවට පත් වෙනවා. ප්‍රෝටීන ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. ලිපිඩ මේද අම්ල සහ ග්ලිසරෝල් බවට පත් වෙනවා. රයිට්. එතකොට ඔන්න ඔය ටික තමයි ජීර්ණයේදී සිද්ධ වෙන්නේ. ඊළඟට මහාන්ත්‍රයට ගියොත් හරි? කුඩාන්ත්‍රයේදී සිද්ධ වෙන්නේ ඕක. ඊළඟට අපි යනවා මහාන්ත්‍රයට. හරි? ඊට පස්සේ ආයෙ නැවත අපි අවශෝෂණයට එනවා. දැන් අපි මේ දැනට අපි කතා කරන්නේ ජීර්ණයේ සිද්ධිය විතරයි. හරි? මේ පැත්තෙන් බලමු අපි මහාන්ත්‍රය තියෙනවානේ මේ වටේට. මේ ලොකු නාලය තමයි මහාන්ත්‍රය කියන්නේ. හරි? ලොකුවට තියෙන නාලය මහාන්ත්‍රය. එතකොට මහාන්ත්‍රය තුලදී මෙන්න මෙහෙම වැඩක් වෙන්නේ. හරිද? ගොඩක් වෙලාවට මේ මහාන්ත්‍රය තුලදී ජීර්ණ එන්සයිම ශ්‍රාවය වීමක් වෙන්නේ නැහැ.
හරිද? ජීර්ණ එන්සයිම ශ්‍රාව්‍ය වීමක් සිද්ධ වෙන්නේ මේ මහාන්ත්‍රය ගත්තාම දැන් කුඩාන්ත්‍රය මීටර් 7ක් දිගයි. හරි? කුඩාන්ත්‍රය අපි ගත්තොත් එහෙම 7 meters මීටර් 7ක් දිගයි. මහාන්ත්‍රය ගත්තොත් මීටර 1.5ක් විතර තමයි දිග. හරි මේ මහාන්ත්‍රය මීටර 1.5යි දිග. එතකොට මේ මහාන්ත්‍රය තුලදී වැඩි ජීර්ණ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ කුඩාන්ත්‍රය තුලදී ඉතාමත් දිගු ගමනක් යනවා ජීර්ණයේ අන්තඵල සහිත කියන්නේ ජීර්ණයේ වෙච්ච ආහාර. ඉතින් එතකොට ගොඩක් අවශෝෂණය වෙනවා. හරි දැන් අවශෝෂණය කරගන්න පුළුවන් තත්ත්වයටපත් වෙලා ඉවරයි මේ අපි කාපු ඝන ආහාරය. ගොඩක් වෙලාවට මේ මහාන්ත්‍රයේදී එම ආහාරයේ අර්ධ ඝන තත්ත්වයේ තියෙනවා. හරිද? අර්ධ ඝන තත්ත්වය තමයි මේ ආහාරයේ තියෙන්නේ. දැන් මේ ආහාරය ගත්තාම මෙන්න මෙතන තියෙන විශේෂ කොටස. මෙන්න මේ කොටස. එයාගේ නම උණ්ඩුක පුච්චිය. මෙන්න මේ කොටස උණ්ඩුක පුච්චිය කියලා හඳුන්වනවා. මම හොඳට මතක තියාගන්න. මෙන්න මේ කොටස. මේක උණ්ඩුකය මෙන්න මේ පුඩා කොටස උණ්ඩුක පුච්චිය. උණ්ඩුක පුච්චිය. හරි. උණ්ඩුක පුච්චිය කියලා හඳුන්වනවා. රයිට්. ඔතන අපි හඳුන්වන උණ්ඩුක පුච්චිය කියලා. මේක උණ්ඩුකය කියලා හඳුන්වන උඩ තියෙන කොටස. එතකොට මේ මෙන්න මේ උණ්ඩුක පුච්චිය ගොඩක් වෙලාවට ආසාදනය වෙනවා ශුද්ධ ජීවීන්ගෙන් ආසාදනය වෙලා උණ්ඩුක පුච්ච ප්‍රදාහය කියන එක හැදෙනවා. හරි. උණ්ඩුක පුච්ච ප්‍රදාහය කියන එක හැදෙනවා ආසාදනය වෙලා. එතකොට ගොඩක් වෙලාවට මේ ඒක හැමදාම ආසාදනය වුණොත් මේ කැල්ල අපිට කපලා අයින් කරන්න පුළුවන්. හරි. ඔපරේෂන් එකක් කළා මේ උණ්ඩුක පුච්චේ කපලා අයින් කරනවා. මෙතෙන් කට්ටයක් දාලා අයින් කළා දානවා. හරි. සමහර අය වැලි බොක්ක කියලාත් මේකට කියනවා සිංහලෙන්. වැලි බොක්ක කියලා ආලා ඇති ඔයාලා. එතකොට මේකේ වැලි පිරෙනවා කියලා කතාවක් තියෙනවා. එහෙම ආසාදනය වුණාම මේක ඉදිමෙනවා. එතකොට කරදරය වගේ නේ කපලා දානවා. හරි. මේක අවුලක් නෑ. මේක අවශේෂ කොටසක් කියලා අපි හඳුන්වනවා. අපේ ආහාර මාර්ගයේ තියෙන දැනට ලොකු භාවිතයක් නැති කොටසක්. උණ්ඩුක පුච්චේ කියන්නේ. හරි. right. දැන් මේ ආහාර මාර්ගය තුල මේ මහාන්ත්‍රයේ මේ ආහාරයේදී ගොඩක් වෙලාවට අවශෝෂණය වෙලත් ඉවරයි. මේකේ ගොඩක් දුරට ජලය සහ ಖನಿಜ ලවණ තමයි අන්තර්ගත වෙන්නේ. ඒකට පුළුවන් තරම් නැවත වතාවක් ජලය සියල්ල මේ මහාන්ත්‍රය තුලදී අවශෝෂණය කරගන්න. හරි. ජලය. මේ එතකොට මම හිටියේ මහාන්ත්‍රය ගැන. හරි. මහාන්ත්‍රය ගැන ඔන්න කතන්දරේ එතකොට ඔයාලා දැනගන්න ඕනේ. ඊට පස්සේ අර්ධ ඝන තත්ත්වයේ තියෙන ආහාර සියල්ල මහාන්ත්‍රයේදී ගිය අවසානයේට එනවා. මෙන්න මේ තැනට උණ්ඩුකයට. උණ්ඩුකේ නෙමෙයි මේ ගුදයට. ගුදේ කියන්නේ මෙන්න මේ කොටස. ගුදේ සහ ගුද මාර්ගයේ තියෙන ඊළඟට. ගුද මාර්ගයෙන් අපි ඉවත් කළා දානවා. හරි. අර්ධ ඝන තත්ත්වයේ තියෙන්නේ. තව දුරටත් අවශෝෂණය කරගන්න දේවල් නැති ආහාර කැබලි අපි සියල්ල ඉවත් කළා දානවා මෙතන. හරි. එතකොට ඔන්න ඔය කතන්දරේ ඔයාලා දැනගන්න ඕනේ. ඊළඟට අපි බලන්න ඕනේ කොයි තැන්වලදීද මේ ජීර්ණඵල අවශෝෂණය වෙන්නේ කියලා. හරිද? ජීර්ණඵල අවශෝෂණය වෙන්නේ කියලා. දැන් මං කිව්වා ආමාශය තුලදී අවශෝෂණයක් සිද්ධ වෙනවා. හැබැයි ජීර්ණඵල අවශෝෂණයක් වෙන්නේ නැහැ. මං කිව්වා ආමාශය තුලදී ආහාරයේ තියෙන විටමින්, ජලය, ඒ වගේම ඖෂධ වගේ ද්‍රව්‍ය අවශෝෂණය වෙන්න පටන් ගන්නවා. ඊළඟට හොඳටම අවශෝෂණය වෙන්නේ. හරි? දැන් අපේ ආහාර මාර්ගයේ තියෙන කොටස් වලට කතා කරන්න පුළුවන් නම් හරි මේකේ ප්‍රධාන වැඩේ ජීර්ණය සහ අවශෝෂණයනේ. කුඩාන්ත්‍රයට කතා කරන්න පුළුවන් නම් එයා කියයි හරි එයාගෙන් තමයි ලොකු වැඩක් වෙන්නේ මෙතන. ඒකින්ද එයා කියනවා අපි තමයි හොඳටම කරේ කියලා. හරි කුඩාන්ත්‍රයට කතා කරන්න පුළුවන් නම් එයා කියනවා අපි තමයි හොඳටම කරේ කියලා. ඇයි? එයා කොච්චර එන්සයිම් ප්‍රමාණයක් ශ්‍රාවය කරාද? ඒ වගේම එයා කොච්චර දිගයිද දිගින්ද එයාට කොච්චර ප්‍රමාණයක් ආහාරයෙන් අවශෝෂණය කරගන්න පුළුවන්ද? ඉතින් අනිවාර්යෙන් එහෙනම් එයා කියනවා කුඩාන්ත්‍රයට කතා කරන්න පුළුවන් නම් එයා කියනවා අපි තමයි හොඳටම කරේ. මෙයාගේ මේ හොඳටම කරන්න පුළුවන් වෙන්න හේතුව මොකක්ද කියලා. හරි. මෙයාගේ අවශෝෂණ ක්‍රියාවලිය හොඳටම මෙයාට කරගන්න පුළුවන් වෙන්න හේතුවක් තමයි මෙයාගේ බලමු මට ඒක ඔයාලට පෙන්වන්න ක්‍රමයක් තියෙනවද කියලා මේකෙන්. නෑ මට ඒක පෙන්වන්න විදිහක් නෑ. ඔයාලට පුළුවන් ද ඔයාලගේ පොතේ 145 පිටුවට යන්න පොඩ්ඩක්. 145 පිටුවට යන්න. පොතේ 145 කියන පිටුවට පොඩ්ඩක් යන්න. ඒකේ තියෙනවා කුඩාන්ත්‍රේ කපලා අභ්‍යන්තරේ කොයි වගේ තියෙන්නේ කියලා. හරි. ඒක ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම. බිත්තිය කපලා අරගෙන අපි ඇතුළ බැලුවොත් එහෙම බිත්තිය රැලි ස්වභාවයක් තියෙනවා. මෙන්න මෙහෙම. නොහම එකක් තියෙනවා.
ඔහොම හරි. ඔන්න ඔය විදිහට මේ ස්වභාවයක් තියෙනවා. ඕකේ බලන්න මෙන්න මේ වගේ තව මෙහෙම එකක් ගිහිල්ලා තියෙනවා. තව එකක් ඔය විදිහට ගිහිල්ලා තියෙනවා. ඒකේ මෙන්න මේ වගේ සෛල තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේක අධික රැලි සහිතයි. කුඩාන්ත්‍රය කියන්නේ එයාගේ අධික රැලි සහිත ස්වභාවයක් තියෙනවා. හරි. ඔන්න මේක හරියට මෙහෙම අඳින්න අමාරුයි. හරි. මෙන්න මෙහෙම. දැන් මේ බිත්තිය ගත්තාම ඊට පස්සේ මේ අභ්‍යන්තරයේ තියෙන රුධිර නාල. හරි. ඔය විදිහට රුධිර නාල තියෙනවා. හරි. මේ වගේ රුධිර නාල තියෙනවා. අභ්‍යන්තරයේ ඔය විදිහට ගිහිලා තියෙන රුධිර නාල. තව තියෙනවා ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් එන මේවට අපි කියනවා පයෝලස නාල කියලා. ඔය කහ පාටින් තියෙන්නේ. ඒවට අපි කියනවා පයෝලස නාල. හරි. ඒව ප්‍රතිශක්තිකරණ පද්ධතියට තමයි අදාළ වෙන්නේ. හරි. එතකොට මේ මෙන්න මේ එළියේ තියෙන හරිද? එළියේ තියෙන අර මේ චූටි කෑල්ලක් ගත්තොත් මෙන්න මේ චූටි කෑල්ලක් ගත්තොත් එහෙම හරි මේ චූටි කෑල්ලක් ගත්තොත් එහෙම එයාව ලොකු කරලා ඇන්දොත් අපි මෙන්න මේ වගේ හරි මෙන්න මේ වගේ සෛලයක් ඕක තනි සෛලයක් තනි සෛල ස්තරයක් ඔන්න ඔය වගේ තියෙන මේ වගේ රැලිත් තියෙන උඩින් හරි ඔන්න ඔය වගේ රැලි තියෙනවා මේකේ සෛලීන්ද්‍රිකා තියෙනවා හරි ඔන්න ඔය වගේ සෛලීන්ද්‍රිකා ඔය විදිහට තියෙනවා හරි ඉතින් ඔන්න ඔය වගේ සිද්ධියක් වෙනවා මෙන්න මෙතන දැන් මේ අපි කුඩාන්ත්‍රය තමයි කපලා ගත්තේ කුඩාන්ත්‍රය කපලා අරගෙන එයාගේ බිත්තියේ ස්වභාවය බැලුවේ දැන් මේ කුඩාන්ත්‍රයේ මේ තියෙන රැල්ලකට අපි කියනවා ශුද්‍ර මේ අංගුලිකාවක් කියලා හරි අංගුලිකා මේ එක රැල්ලකට අපි කියනවා අංගුලිකාවක් කියලා. එතකොට මෙන්න මේ වගේ කොටසක් ගත්තොත් හරි ඒකට අපි කියනවා අංගුලිකාවක්. අංගුලිකා 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 ගුලිකා ගුලිකාලා හරි අං තියෙන ගුලිකාවක් කියනවා අංගුලිකා. හරිද? එතකොට මේ අංගුලිකාවක් සැලකුවාම අංගුලිකාව මත තියෙනවා සෛල. මෙන්න මේ සෛල. හරි මෙන්න මෙයා. මෙන්න මේ සෛල. හරිද? එතකොට මේ අංගුලිකා වලට ඔයාලට පේනවා හොඳ රුධිර සැපීමක් තියෙනවා. හරිද? හොඳ රුධිර සැපීමක් තියෙනවා. මේ අංගුලිකා බිත්තිය මත තියෙනවා මෙන්න මෙයා. හරිද? මෙන්න මේවා මේ ඒව නෙවෙයි මෙන්න මේ සෛල වලට අපි කියනවා ශුද්‍ර අංගුලිකා. ඇයි එහෙම කියන්නේ? බලන්න මේ සෛල මත තියෙනවා මේ වගේ චූටි නෙරුම්. හරි? ඔය වගේ චූටි නෙරුම් තියෙනවා මේ සෛලයේ මත. හරි ඒවට තමයි අපි කියන්නේ ශුද්‍ර අංගුලිකා කියලා. ඒතකොට අංගුලිකා තියෙනවා අංගුලිකා මත තියෙන සෛලවල ශුද්‍ර අංගුලිකා තියෙනවා. හරි. ඇයි මේ අංගුලිකා ඔය චූටි චූටි උල්ලුල් වගේ කෙන්දි වගේ ඒවා හැදිලා තියෙනවා. අපි කියනවා නිකන් අංගුලිකා ස්වභාවය. හරි. ඒකේ මතු පිට පෘෂ්ඨීය වර්ගඵලය වැඩි කරගන්න තමයි ওই සිද්ධිය වෙලා තියෙන්නේ. හරි. මතු පිට පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරන්න. අංගුලිකා මතු පිට පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරනවා ඕකේ. හරිද? එතන මතු පිට පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරන්න තමයි ඔය අංගුලිකා කියන ඒවා හැදිලා තියෙන්නේ. ඇයි මේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරන්නේ? හිතන්න. පෘෂ්ඨ වර්ගඵලයේ අඩු තැනකට වඩා පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි තැනක් තිබ්බොත් ඔය ඇතුලෙන් ගමන් කරන ආහාර නිරාවරණය වෙන වර්ගඵලය මොකද වෙන්නේ? වැඩි වෙනවා. පෘෂ්ඨ වර්ග වැඩි කියන්නේ ආහාර නිරාවරණය වෙන වර්ගඵලය වැඩි. ආහාර නිරාවරණය වෙන වර්ගඵලය වැඩි කියන්නේ ආහාර අවශෝෂණය කරගන්න තියෙන පෘෂ්ඨ වර්ගඵලය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඉතින් මේ කුඩා අන්ත්‍රයේ හැදිලාම තියෙන්නේ ගොඩාක් දිගයි ඒ වගේම බිත්ති ඇතුලේ මොනවද වෙන්නේ? විශාල නැමුම් ප්‍රමාණයක් සහ අංගුලිකා ශුද්‍ර අංගුලිකා හැදිලා තියෙනවා. ඕකෙන් එයාගේ පෘෂ්ඨ වර්ගඵලය අධික ලෙස වැඩි කරගෙන තියෙනවා. ඒ හින්දා එයාට පුළුවන් වෙලා තියෙනවා අධික පෘෂ්ඨ වර්ගඵලයක් හදාගන්න. ඒ අනුව අපේ ආහාර මාර්ගය ගත්තොත් වැඩිපුරම දේවල් අවශෝෂණය වෙන්න හැඩ ගැහිලා තියෙන එක්කෙනා තමයි මෙයා. ඉතින් එයා සාධාරණ නැද්ද? මම තමයි හොඳටම කළේ කියන එක අනිත් අයට වඩා. හරි සාධාරණයි නේ. ඒතර එයාගේ පරිණාමයෙන් එයා ගොඩ නැගිලාම තියෙන්නේ විශේෂයෙන්ම මේ ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අවශෝෂණය කරගන්න. ඇයි? එයාගේ පෘෂ්ඨ වර්ගඵලය එයා වැඩි කරගන්න විවිධ උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා. හරිද? අංගුලිකා තියෙනවා. ශුද්ධ අංගුලිකා තියෙනවා. බිත්තිය අධික ලෙස රැලි සහිත වෙලා තියෙනවා. ඒ වගේ සිද්ධි ගොඩාරියක් තියෙනවා මේ ශුද්‍රාන්තය තුල. හරිද? රයිට්. ඔන්න ඔය ටික එතකොට මතක තියාගන්න ඕනේ. ඒ වගේම මේ ශුද්‍රාන්තය තුලදී හරි ජීර්ණය වෙන ද්‍රව්‍ය වෙන විදිහට ඇමයිනෝ අම්ල හරිද? ඇමයිනෝ ඇසිඩ්ස්
amino අම්ල ඊට පස්සේ විටමින් ගන්න පුළුවන් විටමින් ඊට පස්සේ khනිජ ලවණ ඊට පස්සේ මොනෝසැකරයිඩ් විදිහට ග්ලූකෝස් ගැලැක්ටෝස් ෆ්‍රුක්ටෝස් ඔන්න ඔය දේවල් මේ කියන අංගුලිකාවල තියෙන මං කියන අධික රුධිර සැපයීමක් තියෙනවා මේගොල්ලන්ට කියලා මේ රුධිර සැපයීමට ඇතුල් වෙනවා හරි රුධිරයට ඇතුල් වෙනවා ඉතින් ඔන්න මොනවා හරි ද්‍රව්‍යයක් අවශෝෂණය වුණායි කියන එකේ අර්ථය තමයි එයා රුධිරයට යන්න ඕන හරි රුධිරයට ගියාම තමයි අවශෝෂණය සම්පූර්ණ වෙන්නේ තේරෙනවද right එතකොට ඔන්න ඔය කතන්දරේ හොඳට මතක තියාගන්න මේ ශුද්ධාන්ත්‍රය ආශ්‍රිතව හරි ශුද්ධාන්ත්‍රය ආශ්‍රිතව right හරි ඔය කතන්දරෙන් පස්සේ අපි යනවා ආහාර මාර්ගයේ දැන් අපි 90ක් විතර කතා කරලා ඉවරයි වැදගත් කරුණු හරි ඔය ටික ඔයාලා අනිවාර්යෙන් නෝට් එකක් හදන්න ඕනේ හරි නෝට් එක හදන්න ආසාවෙන් ලස්සනට රූප ඇඳලා එහෙම කරන්න හරි අපිට ඕන තරම් වෙලාව තියෙනවා ඒ වෙලාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන අපි අපේ වැඩේ සාර්ථකව කරගමු එතකොට විභාගයට යද්දී අපි හොඳට සූදානම් වෙලා යන්නේ ඕන දෙයක් ඇහුවොත් අපිට ඕන තැනකින් ප්‍රශ්නයක් නැහැ උත්තර දෙන්න පුළුවන් හරි මේකට අදාළ ප්‍රශ්න සාකච්ඡා කරනවා පාස් පේපර් ප්‍රශ්න සියල්ලම වගේ අපි කතා කරා ඉස්සරහට ඉතින් ඒකින්ද අනිවාර්යෙන් මේ ටික හොඳටම පාඩම් කරලා තියාගන්න මම අද ප්‍රශ්න දාන්නේ පද්ධති ඉදිරි සතියේ ඉදිරි ඉස්සරහදී තමයි මම මේකේ අදාළ ප්‍රශ්න ටික දාන්නේ අද දෙන්නේ නැහැ මොකද අද ඔයාලට පාඩම් කරන්න ඕනේ හින්දා අද මම මේ කියලා දුන්නාට පස්සේ ඔයාලා තනියම නෝට් එක හදලා අද දවස් ඇතුළතම මේක කම්ප්ලීට් කරන්න එතකොට හෙට මම දාන ප්‍රශ්න ටිකට ඔයාලට හොඳට සාර්ථකව උත්තර දී ගන්න පුළුවන් හරි පාස් පේපර් ප්‍රශ්න ටිකක් අමාරුයි තමයි ඒ වුණාට ඒව තමයි කරන්න ඕනේ අපි නිකන් පොඩි තුට්ටු දෙකේ ප්‍රශ්න කරලා වැඩක් නැහැ පාස් පේපර් ප්‍රශ්න කරාම අපි ඔළුව හැඩ ගහනවා පාස් පේපර් උත්තර ලියන්න එතකොට ඔයා නිකම්ම දන්නේ නැතුව ඔයා ලොකු තලයකට ඒසෙ වෙනවා හරි හොඳ මට්ටමකට වා එනවා right එතකොට මේක තමයි මේ ආහාර ජීර්ණ පද්ධතිය හරි ආහාර ජීර්ණ පද්ධතිය right දැන් ඕන පද්ධතියක් ගත්තාම ලෙඩ වෙන්න පුළුවන් ලෙඩ කිහිපයක් තියෙන ඕන පද්ධතියකට දැන් මේ ආහාර මාර්ග පද්ධතිය ගත්තාම ලෙඩ තියෙනවා ලෙඩ වෙනවා හරි ලෙඩ වෙනවනේ අපි මේ ආහාර මාර්ග පද්ධතිය ලෙඩ වෙනවා. එහෙම වෙන ලෙඩක් විදිහට මට හඳුන්වලා දෙන්න පුළුවන් පළවෙනි එක ගෑස්ට්‍රයිටිස්. ඔයාලා හොඳට අඳුරන එකක්. ගොඩක් කට්ටියට ගෑස්ට්‍රයිටිස් තියෙනවා. හරි ගෑස්ට්‍රයිටිස්. හරි මට කියන්න ගෑස්ට්‍රයිටිස් තියෙන කට්ටිය අත උස්සන්න. ගෑස්ට්‍රයිටිස් කියන්නේ සාමාන්‍ය ලෙඩක් නේ. හරි ගෑස්ට්‍රයිටිස් තියෙන කට්ටිය අත උස්සන්න. right. කවුද? මට එතකොට හොඳ උපදෙස් ටිකක් දෙන්න පුළුවන් කට්ටියට. right gastritis හොඳයි. අතපල්ලෙහාට දාන්න. thank you. එතකොට මේ right මදුහන්සිටක් තියනවලු සෂ්ණිටක් තියනවලු. right අනිත් අයට නැතුව ඇති කියන්නේ හොඳයි. gastritis කියන ලෙඩේ ඇති වෙන්නේ ඇයි අතර? gastritis කියන ලෙඩේ මෙහෙමයි. gas කියන්නේ මොනවද? gas කියන්නේ වායු කියන එක. හරිද? මේකෙදි සිද්ධ වෙන්නේ ඇත්තටම මේ ආම්ලික වායුවක් නිපත වෙනවා. හරි? ගෑස්ට්‍රයිටිස් අපේ ආමාශයේ මං කියවනේ ආමාශයේ තියෙන අධික ආම්ලික ස්වභාවයක්. ඇයි ආම්ලික වෙන්න හේතුව? මට කියන්න. ආමාශයේ ආම්ලික වෙන්න බලපාන අම්ලය මොකද්ද? අග්ගල උත්තරයක් දෙන්න. HCl. හරි? දැන් මේ HCl අම්ල හැදිලා තියෙනවා පටක ජීර්ණය කරා. ඔයාලට ප්‍රශ්නයක් එන්නේ නැද්ද? ඇයි මේ ආමාශයේ එහෙනම් HCl වලින් ජීර්ණය වෙන්නේ නැත්තේ කියලා? හරි? ඒක මෙහෙමයි වෙන්නේ. දැන් ඔය ආමාශය ගත්තාම ආමාශයේ අභ්‍යන්තර බිත්තිය අධික ශ්ලේෂ්මල ස්තරයකින් ආවරණය වෙලා තියෙනවා. ශ්ලේෂ්මල කියන්නේ නිකන් ඒක නිකන් ජෙල් එකක් වගේ. දිය ස්වභාවයක් තියෙන ජෙල් එකක් වගේ ආමාශයේ අභ්‍යන්තර පෘෂ්ඨය ඒ ජෙල් එක වගේකින් ආවරණය වෙලා තියෙනවා. හරිද? right. ඒතර අභ්‍යන්තර පෘෂ්ඨයේ ජෙල් එක වගේකින් ආවරණය වෙලා තියෙනවා මේ ආමාශය. එතකොට ආමාශය තුල තියෙන අම්ල ඔය ජෙල් එකකින් ආවරණය වෙලා තියෙන හින්දා ආමාශ බිත්තිය ගැටෙනවද නැද්ද? ආමාශ බිත්තිය ගැටෙන්නේ නැහැ. හරි. ආමාශ බිත්තියයි අම්ලයි අතර තමයි ඔය ආමලසය නෙමෙයි මේ ශ්ලේෂ්මල ස්තරය තියෙන්නේ. ඝන ශ්ලේෂ්මල ස්තරයක් තියෙනවා. අනිකුත් ස්ථාන වලට සාපේක්ෂව ආහාර මාර්ගයේ ආමාශයේ තියෙන මේ ශ්ලේෂ්මල පටලය ඝනකමින් වැඩි. හරි. ඒ හින්දා ආමාශයේ බිත්තියේ ඔය අම්ලය ගැටෙන එක වලකිනවා. හරිද? ඒක තමයි හේතුව. right? දැන් ඔය ගෑස්ට්‍රයිටිස් තියන අයගේ වැඩේ තමයි මොකද වෙන්නේ?
එයාලගේ ශ්ලේෂ්මල ස්තරය තුනී වෙනවා. හරිද? ශ්ලේෂ්මල ස්තරය තුනී වෙලා ආමාශයේ තියෙන අම්ලය ගමන් කරනවා ආමාශ බිත්තිය තුලට. හරි? ආමාශ බිත්තිය එක්ක ගැටෙනවා දැන් මේ අම්ලය. හරි? ඒක වෙන්න හේතුව මොකද? ඒක වෙන්න හේතුව ආමාශයේ බිත්තියේ තියෙන ශ්ලේෂ්මල ස්තරය තුනී වෙනවා. හරි? දැන් මෙයා කියන්නේ ආමාශයේ බිත්තිය මෙයා කියලා හිතන්නවා. දැන් ඔන්න මං අඳිනවා දැන් නිල් පාටින් අඳින්නේ ආමාශයේ ශ්ලේෂ්මල ස්තරය. සමහර තැන් තියෙනවා මේ ශ්ලේෂ්මල ස්තරය දුර්වල වෙනවා. හරි? දැන් මෙන්න මේ වගේ තැනක්. මේ වගේ තැනකදී ශ්ලේෂ්මල ස්තරය දැන් මේ තියෙන ශ්ලේෂ්මල හරි. මේ තියෙන ශ්ලේෂ්මල ස්තරය. මේ ශ්ලේෂ්මල ස්තරය දුර්වල වෙනවා මෙන්න මේ වගේ තැනකදී. එතකොට මොකද වෙන්නේ? ශ්ලේෂ්මල ස්තරය දුර්වල වුණාම මෙහි තියෙන අම්ලයනේ මම රතු පාටින් අඳින්නම් නෑ දම් පාටින් අඳින්න අම්ලය මේ තියෙන අම්ලය හරි මේ අම්ලයට පහසුවෙන් බිත්තිය හා ගැටෙන්න පුළුවන් හරි අම්ලයට පහසුවෙන් බිත්තිය හා ගැටෙන්න පුළුවන් එතකොට මොකද වෙන්නේ බිත්තිය හා ගැටිලා හරි බිත්තිය හා ගැටිලා බිත්තිය ඊට පස්සේ ජීර්ණය වෙන්න පටන් ගන්නවා ඔයාලගේ ආමාශයේ බිත්තිය හරි ඒතර බිත්තිය මොකද වෙන්නේ බිත්තිය තුවාල ඇති වෙනවා එතකොට බඩ දනවා හරි වේදනාවක් ඇති වෙනවා ඒ වගේම මෙන්න මේ ආමාශයේ දිගේ ගොඩක් වෙලාවට මේ අන්නශෝෂයේ දිහාවටත් ඔය අම්ලය එන්න පුළුවන් උගුරට එනවා වගේ දෙයක් වෙනවා එතකොට මේ උගුර හරියනොත් දෙවිල්ලක් ඇති වෙනවා මොකද අර අධික ආම්ලික ද්‍රාවණයක් තමයි ආමලසය කියන අධික ආම්ලික ද්‍රාවණයක් නේ එතකොට ඒ ආම්ලික ද්‍රාවණය මේ අන්නශෝතේ දිහාවටත් එන්න බලනවා ગેස්ට්‍රයිටිස් තියෙන එතකොට අන්නශෝතයත් තුවාල වෙනවා ප්‍රශ්න වෙනවා ඔකට බෙහෙත් කරන්න පුළුවන් ඇත්තටම මේක වළක්ව ගන්න පුළුවන් ලෙඩක් වළක්ව ගන්න කරන්න තියෙන්නේ ඔයා නියමිත වෙලාවට ආහාර ගන්න ඕනේ හරි හොඳට හරි වෙලාවට ආහාර ගන්න ඕනේ ඒ වගේම ආම්ලික දේවල් මිරිස් අධික දේවල් ඒ වගේම තෙල් අධික ආහාර ගන්න එක වළක්වන්න ඕනේ හරි ඒ කියන්නේ සෑහෙන්න ඔයා සැලකිය යුතු කාලයක් මේ දේවල් කරගෙන හිටියොත් හරි ඔයාට මේ ලෙඩේ අවබෝධ කරගන්න පුළුවන් නැවත වතාවක් ඔයාගේ අඩු වෙලා තියෙන අර ශ්ලේෂ්මල ස්තරය වර්ධනය වෙනවා හරිද එතකොට අවුලක් වෙන්නේ නැහැ ඊළඟට ගොඩක් වෙලාවට මානසික ආතතියෙන් ඉන්නවා නම් ඔයා හරි එක එක ප්‍රශ්න ඔළුවේ දාගෙන විකාර වේගන ඔළුව නිකන් ආතතියකින් ඉන්නවා නම් ඔයා ඒත් මේ ශ්ලේෂ්මල ස්තරය දුර්වල වෙන්න හේතු වෙනවා එතකොට ආයි ગેස්ට්‍රයිටිස් වලට එනවා හරි ඒකෙන්ද රිලැක්ස් එකේ ඉන්න හරි වෙලාවට කෑම කන්න අධික මේදේ සහ තෙල් සහ මිරිස් අඩංගු වන ආහාර ගන්න එපා හරි එතකොට යහපත් ජීවන රටාවකට හුරු වෙන එකෙන් තමයි මේ ગેස්ට්‍රයිටිස් කියන ලෙඩේ අපිට අයින් කරලා දාන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ වගේම තව හොයාගෙන තියෙනවා බැක්ටීරියාවක් හින්දාත් මේ ગેස්ට්‍රයිටිස් ඇති වෙනවා කියලා. හරි. අර අපේ ආහාර රටාවක් වැරදි ආහාර පුරුදු හින්දා තමයි අරක ඇති වෙන්නේ. ગેස්ට්‍රයිටිස් එකේ තව ආකාරයක් තියෙනවා මේ බැක්ටීරියා ආසාදනයක් නිසා ඇති වෙනවා. හරි බැක්ටීරියා ආසාදනයක් නිසා ආමාශය ગેස්ට්‍රයිටික් ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකට වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගන්න ඕනේ. හරි. එතකොට මේකට කරන්න විවිධ පරීක්ෂණ තියෙනවා බැක්ටීරියා නිසාද නැත්නම් ආහාර රටාවේ වෙනස් වීමක් නිසාද මේක වෙන්නේ කියලා බලන්න පුළුවන් වෛද්‍යවරයෙක් ගාවට ගියාම ඔයාලට දරා ගන්න බැරි මට්ටමට ඔයාගේ ජීවිතයේ ක්වොලිටි එකට බලපාන තරමට මේ ગેස්ට්‍රයිටිස් වැඩි වෙලා තියෙනවා නම් ඔය අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. හරි. වෛද්‍ය උපදෙස් අරගෙන මේක නවත්ත ගන්න මොකක් හරි වැඩක් කරගන්න ඕනේ. නැත්නම් මේක හරිම කරදරයක් වෙනවා ඉස්සරහට. හරි. right එතකොට ඔක තමයි ગેස්ට්‍රයිටිස් කියන ලෙඩේ ඊළඟට එනවා මලබද්ධය constipation කියලා හඳුන්වනවා ඉංග්‍රීසියෙන් මලබද්ධය කියන එක ඔයාලා හැමෝම දන්නවා මලබද්ධය කියලා කියන්නේ අපිට මල පිට කරගන්න තියෙන අපහසුව හරි මේකටත් විවිධ හේතු බලපානවා ගුද මාර්ගය තියෙනවානේ අර ගුද මාර්ගය දැක්කනේ ගුද මාර්ගයේ කිට්ටුවට මේ ආහාරය ආවහම ඔය ආහාරයේ ඒ ගුද මාර්ගයේ හරියට එද්දී මේ මහාන්ත්‍රයෙන් මොකද කරන්නේ ජලය සෑහෙන ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නවා ඔයා හොඳට වතුර බිව්වේ නැත්නම් එහෙම අර්ධ ඝන තත්ත්වයේ තියෙන මේ ආහාර කැබලි වලින් අර්ධ ඝන තියෙන හේතුව එයාගේ ජලය අඩංගු වෙනවා. ඔයා හොඳට වතුර බිව්වේ නැත්නම් ඇඟට වතුර එපයි. ඇඟ වතුර හොයාගන්න තියෙන එයාට තියෙන ප්‍රභවය තමයි මේ ආහාර ජීර්ණය වුණාම හැදෙන අර්ධ ඝන තත්ත්වයේ තියෙන ද්‍රව්‍ය. මෙයා මොකද කරන්නේ? ඒ වගේ ජලයේ විශාල ප්‍රමාණයක් අවශෝෂණය කරනවා. දැන් අර්ධ ඝනව තිබ්බ එක මොකද වෙන්නේ? ජලය අවශෝෂණය කරගත්ත ගමන් ඇඟට අරයා ඝන තත්ත්වයටපත් වෙනවා. හරි ඉතින් මොකද වෙන්නේ ටොයිලට් එකට ගිහිල්ලා ඉන්නවා යන්නේ නැහැ
අමාරුවෙන් තමයි කරන්න වෙන්නේ. එයා ඝන තත්ත්වයේ තියෙන. ඒතර මේ ඝන තත්ත්වයෙන් තියෙන එකක් ওই නාලයක් දිගේ යද්දි මොකද වෙන්නේ? අභ්‍යන්තරේ සීරෙන්න පුළුවන්. තුවාල වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මලබද්ධයේදී විවිධ ගැටලු ඇති වෙනවා. වේදනාවක් ඇති වෙනවා තුවාල වෙලා. හරි. ඉතින් ඒකෙන් මලබද්ධය වළක්ව ගන්න තියෙන එක හොඳ පිළිවෙතක් තමයි නිවැරදි ප්‍රමාණයක් වතුර බොන එක. හරි. ඊළඟට තන්තු අඩංගු වෙන ආහාර ගන්න එක. දැන් හිතන්න ඇයි මේ තන්තු කාපිය කියලා කියන්නේ අපිට? මොකද්ද මේ තන්තු? මොනවද මේ තන්තු කියන්නේ? තන්තු කියන්නේ ගොඩක් වෙලාවට අපේ ආහාර මාර්ගයේදී ජීර්ණය වෙන්නේ නැති නූල් විදිහට තියෙන ද්‍රව්‍ය. උදාහරණයක් විදිහට සෙලියුලෝස් කියන්නේ. සෙලියුලෝස් කියන්නේ අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් යටතේ අපි ඉගෙන ගත්තා. මේ සෙලියුලෝස් අපේ ආහාර මාර්ගය තුලදී ජීර්ණය වෙන්නේ නැහැ. අයියේ සෙලියුලෝස් ජීර්ණය කරන්න අවශ්‍ය වෙන එන්සයිම අපි තුල අන්තර්ගත වෙන්නේ නැහැ. එතකොට සෙලියුලෝස් ජීර්ණ වෙන්නේ නැහැ. එයා අපි කෑවොත් එහෙම එයා තන්තු විදිහටම ආහාර මාර්ගයෙන් පිට වෙනවා. හරි? දැන් හිතන්න මේ තන්තු අපි ගොඩක් කනවා කියලා. එතකොට තන්තු කෑවහම ඔය ආහාර අන්තඵල ආහාර ජීර්ණයේ අන්තඵලත් එක්ක ඕක මිශ්‍ර වෙලා තමයි තියෙන්නේ. හරි? ආහාර ජීර්ණයේ අන්තඵලත් එක්ක ඕක මිශ්‍ර වුණාම මේ තන්තු තියෙද්දි මේකට වැඩිපුර ජලය අවශෝෂණය වෙලා තියෙනවා. හරි? තන්තු තියෙද්දි මේකට වැඩිපුර ජලය අවශෝෂණය වෙනවා. ජලය අවශෝෂණය වුණාම මෙයා හොඳට පිම්බිලා මෘදු තත්ත්වයටපත් වෙනවා. හරි? තන්තු තියෙද්දි හොඳට ජලය අවශෝෂණය වෙනවා. ජලය අවශෝෂණය වෙලා මෙයාගේ ඝන භාවය අඩු කරලා මෘදු බව වැඩි කරනවා. එතකොට ආහාර මාර්ගයේ දිගට ඉස්සරහට මේ ආහාර කැබලි අරන් යන්න පහසු වෙනවා. හරි? ඉතින් ඒකයි මේ සෙලියුලෝස් තන්තු කාපන් කියන්නේ. එතකොට එහෙම වුණාම මලබද්ධය අපිට වළක්ව ගන්න පුළුවන්. ඊළඟට එන ලෙඩේ තමයි තුන්වෙනි ලෙඩේ. පළවෙනි එක මොකද්ද? ગેස්ට්‍රයිටිස්. දෙවෙනි එක මොකද්ද? මලබද්ධය. මේ ආහාර මාර්ගයේ ආශ්‍රිත තියෙන ලෙඩ මම මේ කතා කරන්නේ. තුන්වෙනි එක උණ සන්නිපාතය. හරි? උණ සන්නිපාතය කියන්නේ ඔයා අපිරිසුදු ලිඳක නෙමෙයි අපිරිසුදු විලක, ඇලක, දොලක, වැවක බහැලා නෑවොත් ඒ අපිරිසුදු ජලයේ ඉන්න විවිධ බැක්ටීරියා තියෙනවා. මේ බැක්ටීරියා ඔයාගේ මුඛය හරහා ඔයාගේ ආහාර මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන්. හරි? එතකොට මේ ආහාර මාර්ගය නැත්තම් ඔයා දූෂිත ආහාර ගත්තොත් අපි මේ ආහාර මාර්ගය තුලට මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට හිතන්න මේ ඔය උණසන්නිපාතය කියන ලෙඩේ තියෙන රෝගීකුගේ මල මූත්‍ර එකතු වෙලා තියෙන ජලයකින් ඔයා නෑව කියලා. ඒතකොට ඔයාගේ මුඛයට මේ මල මූත්‍ර සහිත ජලය ඇතුල් වුණොත් එහෙම අර කියන රෝගියාගේ බැක්ටීරියාව ඔයාගේ දේහය තුලට ඇතුල් වෙනවා. ඉතින් මෙහෙම ඇතුල් වුණාම මොකද වෙන්නේ? අපිව ආසාදනය වෙනවා. මේකෙන් ආසාදනය වෙලා අතපය වේදනාව, ඇඟපතේ වේදනාව, ඊට පස්සේ හිස රදය, උණ ගන්නවා. උණ අරගෙන මේ මලබද්ධය කියන එකත් ඇති වෙන්න පුළුවන්. හරි? එතකොට දිවේ අධික විදිහට අර මැලියම් කාරම් බැඳෙනවා කියන අපි දිව මදිනව නේද? අර සුතු පාට බැඳලා තියෙන. අන්නේ උණසන්නිපාතේ රෝග ලක්ෂණය තමයි අධික විදිහට කාරමක් බැඳෙනවා මේ දිවේ. හරිද? ඊට පස්සේ උදරයේ වේදනාව ඇති වෙනවා. ටික දවසකින් බඩ රිදෙන්න ගන්නවා නිකන් අසමෝදකම් බිව්වට හොඳ වෙන්නේ නැහැ. ඊට පස්සේ බඩ රිදිලා ඊට පස්සේ බඩ යන්න පටන් ගන්නවා. පාචනය ඇති වෙනවා. හරි? ඊට පස්සේ ඒ වගේම ශුද්ධාන්තයේදී විවිධ තුවාල ඇති වෙලා රුධිර ගැලීමක් වුණත් ඇති වෙන්න පුළුවන් මේ උණසන්නිපාතේ. හරි? ශුද්ධාන්තය තුලදී තුවාල ඇති වෙලා රුධිර ගැලීමක් ඇති වෙන්න පුළුවන්. හරි? මේ රෝගය අපිට තියෙනවා කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ අදාළ රෝගයේ තියෙනවා යයි සැකසහිත එක්කෙනාගේ මොනවා සාම්පල් එකක්ද ඕනේ? කක්කි සාම්පල් එකක් ඕනේ. හරි? කක්කි සාම්පල් එකක් අරගෙන අපි පරීක්ෂාවට භාජනය කරලා ඒකේ උණසන්නිපාතයට අදාළ වෙන බැක්ටීරියාව තියෙනවද කියලා බැලුවම තියෙනවා නම් එයාට උණසන්නිපාතේ තියෙනවා කියලා අපි නිගමනය කරනවා. හරි? මේකත් ප්‍රතිශක්ති කරලා එන්නත් ලබාගෙන හොඳ කරන්න පුළුවන් ලෙඩක්. හරි? ඒක තමයි වැදගත්කම. මේක කියන්නේ මේක අපිට හොඳ කරගන්න පුළුවන් ලෙඩක්. ඔයාලට උණසන්නිපාතේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම උණසන්නිපාතයට අදාළ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තාම දැන් කොවිඩ් වලට ගහනවා. කොවිඩ් වලට ගහනවා වගේ මේ එන්නත ලබා ගත්තා නම් ඔයාලට මේක හොඳ කරගන්න පුළුවන්. ඊළඟට එනවා පාචනය කියන ලෙඩේ. හරි? පාචනය. පාචනය කියන්නේ මොකක්ද ඉතින්? වෛරසයක් හරි නැත්නම් එහෙම නැත්නම් බැක්ටීරියාවක් නැත්නම් අපි දන්නවා පරපෝෂිතව ඉන්නවනේ අපේ ඇඟේ. ඔයාලා දන්නවා පණුවෝ ඉන්නවා. අපේ ඇඟේ පණුවෝ ඉන්නවා කියලා ඔයාලා දන්නවද? මේ ආහාර මාර්ගයේ ආශ්‍රිත තමයි පණුවෝ ඉන්නේ. හරි? පණුවෝ කියන්නේ අපි දන්නවා මේ කොකෝ පණුවෝ. උන්ගේ මෙහෙම අගිස්සේ කොක්කක් තියෙනවා. හරි? අගිස්සේ කොක්කක් තියෙනවා. ওই කොක්ක ආහාර මාර්ගයේ හරිද? දැන් මෙහෙම හිතන්න. මෙහෙම ඉන්නවා පණුවේ. හරි. ඔන්නෝම පණුවේ කියනවා මෙන්න මෙතන මෙහෙම පොඩි කොක්කක් තියෙනවා.
ඔය කොක්ක මේ අන්ත්‍රයේ තියෙන බිත්ති වලට මෙහෙම ගහනවා. ගහලා එල්ලිලා රුධිර නාල වලින් රුධිරය ඔරවා බොනවා. හරි මෙහෙම පණුව ඉන්න ඕන තරම් අපේ ආහාර ජීර්ණ පද්ධතිය ඔය කුඩා අන්ත්‍රය මහා අන්ත්‍රය තුල ඉන්නවා. ලේ බිබී ඉන්නේ. අපි ඔයාලා දන්නවා පණු බෙහෙත් බොනවා කියලා දෙයක් කරනවා අපි නේ. එතකොට ඔය පණුවන්ට විෂ අපි බෙහෙතක් බිව්වහම උන් මැරලා යනවා. හරි. ඒකින් දැන් නිවැරදි කාලේදී පණු බෙහෙත් බොන එක අතිශය වැදගත් වෙනවා. මොකද නැත්තම් මුන් ගොඩාක් වර්ධනය වෙනවා. හරි. ගොඩක් වර්ධනය වෙලා වාගේ ලේ බොන්න පුළුවන් ගොඩක්. හරි. ඊළඟට මේ පාචනය කියන එක ඇති වෙන්නේ ආසාදිතයෙකුගේ අසුචි මගින්. පාචනය හැදිලා තියෙන එකෙක්ගේ මල ද්‍රව්‍ය අපේ දේහය තුළට කොහොම හරි ඇතුල් වුණොත් ජලය මගින් ඇතුල් වුණොත් එහෙම තමයි මේ වැඩේ මේ ලෙඩේ බෝ වෙන්නේ. හරි. මේක ආහාර පරිභෝජනයේ දූෂිත ආහාර පරිභෝජනයේ මගිනොත් මේ ලෙඩේ අපිට හැදෙනවා. හරි. right. මේකෙදි මොකද වෙන්නේ? අපිට අධික විදිහට බඩේලේ යනවා. අනිත් බඩේ යනවා. loose motion ඇති වෙනවා. එතකොට අධික විදිහට බඩේලේ යනවා කියන්නේ දේහයෙන් විශාල තරල හානියක් සිද්ධ වෙනවා. දේහයෙන් විශාල තරල හානියක්. ජලයේ ඉවත් වෙද්දී අපේ දේහය නැඹුරු වෙනවා. මොකක් වෙන්නද? දේහය නැඹුරු වෙනවා. මොකටද? විචලනය වෙන්න. හරි. විචලනය වෙන්න නැඹුරු වෙනවා. මේක මේ හරියට ප්‍රතිකාර කරේ නැත්නම් විචලනය වෙලා මිනිහා මැරෙන්න උනත් පුළුවන්. හරි මාරාන්තික තත්යකට උනත්පත් වෙන්න පුළුවන්. right. එතකොට මේකෙදි මේක වළක්ව ගන්න නම් අපිට මොකද කරන්න ඕන? පුළුවන් නටවල නිවාගත් උණු ජලය පානය කරන්න පුළුවන්. ඒ වගේම මැස්සන් බෝවන ස්ථාන වළක්වන්න පුළුවන්. ආහාර මතට වැස්සන් එන එක වළක්වන්න ඕනේ. ඒ වගේම මාර්ග අසල විවෘතව අලෙවි කරන ආහාර පේමන්ට් එකේ ඔහේ දාලා තියෙන කෑම වර්ග තියෙන ඒවා කන්න හොඳ නැහැ. ඒවා කෑව ගමන් අනිවාර්යෙන් පාචනයේ ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හොඳට ජලය මුද්‍රා කරලා තියෙන බැසිකලි භාවිතය. ඒ කියන්නේ අපි টয়ලට් එක අපි මල ද්‍රව්‍ය එහෙම නැත්නම් මූත්‍රා පිට කරන ඒවා යන්න වෙන මාර්ගයක් හදනවනේ. ඒකෙදි ලීක් නැති එකක් භාවිතා කරන්න ඕනේ. හරි. ඒ වගේම බැසිකලි පාවිච්චි කරාට පස්සේ අපි ඉතින් සබන් දාලා හෑන්ඩ් වොෂ් එකක් හරි දාලා අද්දික හොදනවා නම් එල්ලෙට ටික টয়ලට් එකේම තියලා එන්න පුළුවන්. හරි අපේ ඇඟට ගන්න නැතුව. හරි. ඉතින් ඔන්න ඔය කියන කතන්දර ටික ආහාර ජීර්ණ පද්ධතිය යටතේ අපි ඉගෙන ගන්න ඕනේ. හරි. ඔන්න දැන් අපිට අදාළ ටික අපි කතා කරලා ඉවරයි. ආහාර ජීර්ණ පද්ධතිය මොනවද කතා කරේ අපි පොඩ්ඩක් මතක් කරමු. අපි ඉස්සෙල්ලාම කිව්වා ආහාර මාර්ග පද්ධතියේදී මොකද්ද වෙන්නේ කියලා. හරි අපේ දේහය තුල හැදිලා තියෙනවා කියව විවිධ ඉන්ද්‍රියන්, විවිධ පද්ධති. මේ පද්ධති වල එක පද්ධතියක් විදිහට අපි ආහාර මාර්ග පද්ධතිය හඳුනාගත්තා. මේ ආහාර මාර්ග පද්ධතිය හැදිලා තියෙන්නේ අපි කිව්වා ආහාර සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කරන්න කියලා කිව්වා. එතකොට ඒවා අවශෝෂණය කරගන්නෙත් මේ ආහාර මාර්ගයෙන් කියලා කිව්වා. ඊළඟට අපි ආහාර මාර්ගයේදී සිද්ධ වෙන ආහාර මාර්ගයේ කොටස් ටික අපි කතා කරා. මුකෙන් පටන් ගත්තාම ඉක්මනට අපි මතක් කරමු කොටස් එක මොනවද කියලා. S2 වහගෙන ඉස්සල්ලාම මුකේ තියෙනවා. මුකෙන් ඊළඟට ආව ග්‍රසනිකාවට, ග්‍රසනිකාවෙන් ආව අන්නශෝතයට, අන්නශෝතයෙන් පස්සේ ආව ආමාශයට, ආමාශයෙන් පස්සේ ආව ග්‍රහණියට, ග්‍රහණියෙන් ප්‍රශ්නේ ආව කුඩාන්ත්‍රයට, කුඩාන්ත්‍රයෙන් පස්සේ ආව මහාන්ත්‍රයට, මහාන්ත්‍රයෙන් පස්සේ ගුද මාර්ගයේ ගුදය. හරි ඔන්න ඔය මාර්ගය තමයි ආහාර මාර්ගයේ කොටස් ටික. ඊට පස්සේ ආමාශය සහ ග්‍රහණිය නැත්නම් ග්‍රහණියට නාලයක් විවෘත වෙනවා කියවා ඒක ඕඩි විවරය කියලා කිව්වා. ඒ නාලයට අමතරව එන්සයිම සහ අනිකුත් ජීර්ණ ද්‍රව්‍ය ශ්‍රාවය කරන හැදිලා තියෙනවා කිව්වා ඉන්ද්‍රියන් දෙකක්. එකක් අපි කිව්වා අග්න්‍යාශය කියලා, අනිත් එක අපි කිව්වා පිත්තාශය. පිත්තාශය ආවරණය කරලා තියෙනවා කිව්වා අග්මාවෙන්. ඒතර පිත්තාශයෙන් එනවා පිත් ලවණ, අග්න්‍යාශයෙන් එනවා අග්න්‍යාශිකේ එන්සයිම්. හරි අග්න්‍යාශයෙන් එන එන්සයිම් වෙනම තිබ්බා. පිත්තාශයෙන් එන්නේ පිත් ලවණ කියලා කිව්වා. ඊට පස්සේ ආමාශයේදී සිද්ධ වෙන ජීර්ණය. ඊට පස්සේ අපි ආහාර මාර්ගය තුළ සිද්ධ වෙන ජීර්ණය ගැන කතා කරා. ආමාශයේදී ජීර්ණය සිද්ධ වෙනවා කිව්වා. මුඛය තුළදී ජීර්ණය ආරම්භ වෙනවා කිව්වා. ආමාශයේදී සිද්ධ වෙනවා කිව්වා. ග්‍රහණයේදී සිද්ධ වෙනවා කිව්වා. කුඩා ආන්ත්‍රයේදී සිද්ධ වෙනවා කිව්වා. ඒතර ඔය එක් එක් තැන්වලදී සිද්ධ වෙන ජීර්ණයන් මොනවද? ඒ ජීර්ණ ඵල මොනවද? ඊළඟට අපි කතා කරා මේකේ ජීර්ණ ඵල අවශෝෂණය වෙන තැන් මොනවද? හරි. ඒතර මුඛය තුළදී ආමාශය තුළදී මොනවද අවශෝෂණය වෙන්නේ? කුඩා ආන්ත්‍රය තුළදී මොනවද අවශෝෂණය වෙන්නේ? මහා ආන්ත්‍රය තුළදී මොනවද අවශෝෂණය වෙන්නේ කියලා කතා කරා. ඊළඟට අපි කතා කරා මේ අවශෝෂණය කියන එක කාර්යක්ෂමව සිද්ධ කරව ගන්න ආහාර මාර්ගය තුල හැඩ ගැසීම් මොනවද කියලා. උදාහරණයක් විදිහට අපි තමයි හොඳටම කරේ කියලා කවුද කියන්නේ? right. ශුද්ධාන්තය තමයි කියන්නේ අපි තමයි හොඳටම කළේ කියලා. හරි. ඒතර ශුද්ධාන්තයේදී මොකද වෙන්නේ? ඒකේ අපි කිව්වා මේ ආහාර ජීර්ණය කරන්න සහ අවශෝෂණය කරගන්න තියෙන හැඩ ගැසීම් මොනවද? රැලි සහිත වෙලා තියෙනවා. අංගුලිකා හැදිලා තියෙනවා. මේ අංගුලිකා මත තව දුරටත් ශුද්ධ අංගුලිකා අන්තර්ගත වෙනවා. ඒ වගේම හොඳ රුධිර සැපියුමක් තියෙනවා. පයලොස නාලිකා තියෙනවා. ඉතින් ඒ හින්දා
මේක හොඳට අවශෝෂණය සඳහා හැඩගැහිලා තියෙනවා. හරි ඔන්න ඔය කරුණු ටික අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරා ලෙඩ ගැන. ලෙඩ පහක් ගැන විතර කතා කරා. මොනවද? පළවෙනි ලෙඩේ ગેස්ට්‍රයිටිස් ගැන කතා කරා. ඊළඟට මලබද්ධය, උණ සන්නිපාතය, පාචනය සහ පාචනය. ලෙඩ හතරක් ගැන තමයි කතා කරන්නේ. හරි. ඉතින් ওই ටික ඔයාලට හොඳට පුළුවන් වෙන්න ඕනේ මේකේ නෝට් එක අනිවාර්යෙන් හදන්න. හරි. ඔයාලා නෝට් එක හදද්දී අනිවාර්යයෙන්ම මේ ආහාර මාර්ග පද්ධතිය අදාළ වෙන රූප සටහනක් අඳින්න සරලව ඔයාලට පුළුවන් විදිහට. හරි. මේ විදිහට සරල රූපයක් අඳගත්තා නම් හරි. හරි. ඒතර සරල රූපයක් ඇඳලා මෙන්න මේ විදිහට ආමාශයට ඊතලයක් දානවා. ඊතලයක් දාලා ආමාශයේදී මොකද වෙන්නේ? හරි. HCl තියෙනවා. හරි. ඊට පස්සේ මේකෙදි සිද්ධ වෙන ජීර්ණය කියලා ලියනවා. ජීර්ණයේදී මොකද වෙන්නේ? පෙප්සින් තියෙනවා කූවා, රෙනින් තියෙනවා කූවා. පෙප්සින් වලින් මොකද වෙන්නේ? ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලා ඊට පස්සේ කුඩාන්තරයට මේ ඊතලයක් ගහ ගන්නවා. කුඩාන්තරයේදී සිද්ධ වෙන ජීර්ණය. හරි. මේ වගේ තනි A4 කොලයක් ගන්න. A4 කොලයක් අරගෙන බැදින් මේ විදිහට ආහාර මාර්ගය ඇඳගෙන පොඩියට කොටස් ටික නම් කරගන්න. කොටස් ටික නම් කරලා වෙන පාට පෑනකින් මේ වගේ ඊතල දාලා අදාළ ජීර්ණයන් සිද්ධ කරන්න. ඊට පස්සේ මේ පැත්තේ ඊතලේ දාන්න අවශෝෂණය කියලා දාන්න. අවශෝෂණය වෙන්නේ මොනවද කියලා මේ පැත්තෙන් දාන්න. හරි. මේකෙදි අවශෝෂණය වෙන්නේ මොනවද කියලා ඔහොම දාන්න. රයිට්. ඔන්න ඔය වගේ නෝට් එකක් හදාගත්තාම මේ පාඩම ඔයාලට කම්ප්ලීට් කරගන්න පුළුවන් ලේසියෙන්. හරි. එතකොට අහන ඕනේ MCQ එකකට උත්තර දෙන්න පුළුවන්. මම හෙට අනිවාර්යෙන් මේකේ ප්‍රශ්න ටික දානවා. ඒ ටික කරන්න ඕනේ මේ අනිවාර්යයෙන්ම අද ඒකින්ද මේකේ නෝට් එක හදලා කම්ප්ලීට් කරලා සෙට් වෙලා ඉන්න. හෙට මම මේකේ ප්‍රශ්න ටික දෙනවා. රයිට්. එහෙනම් අපිට අදට નિયમિત උගන්වන්න තියෙන කොටස මෙතනින් ඉවර වෙනවා. මම තවදුරටත් මොකුත් කියන්න යන්නේ නැහැ. එතකොට හැමදාමත් කියනවා වගේ ඔයාලා හොඳට වැට්ටික් කරගන්න ඕනේ. සාර්ථකව ඉස්සරහට වැට්ටික් කරගෙන යන්න ඕනේ විභාගය දක්වාම. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මම මේ දෙන වැට්ටික දිනදා කරගන්න ඔයාලට පුළුවන් අනිවාර්යෙන් සාර්ථකව එතකොට රිසල්ට් එකට යන්න. හරි. ඒ හින්දා අනිවාර්යෙන් මේ කියන වැට්ටික හොඳට ලස්සන පිළිවෙලට කරලා තියාගෙන ඉන්න. විභාගෙ ලඟ වෙද්දි වැඩ ගොඩ ගහ ගන්න එපා. වැඩ નિયમિત වෙලාවට හරියට පිළිවෙලට ලස්සන කරගෙන ඉන්න කෙනා අනිවාර්යෙන් දිනනවා. හරි. එයාට පරිදින්න හේතුවක් ඇත්තේ නැහැ. එයා වෙලාවට වැට්ටි ඉවර කරලා තියෙන්නේ. හරි. මේ වගේ වැඩ නොකර ඉන්න එපා. කරන්න අනිවාර්යෙන්ම ඒක ඔයාලට සාර්ථක වෙන්න පුළුවන්. හරි. මම එහෙනම් අදට මෙතනින් එහාට මොකුත් කියන්න යන්නේ නැහැ. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ගෲප් එකේ ප්‍රශ්න කියලා දාලා අහන්න. ගෲප් එකේ අහන්න ප්‍රශ්න නැහැ. ගෲප් එකේ තියෙන අපේ වැඩ කරගන්න තමයි. ඕන වෙලාවක ප්‍රශ්නයක් අහන්න මට පුළුවන් වෙලාවට මම වෙලාවක් විවේකයක් හම්බෙච්ච වෙලාවට මම අනිවාර්යෙන් ඒවට උත්තර දෙනවා. හරි. රයිට්. එතකොට අපි ඊළඟ දවසේ ඊළඟ පද්ධතිය කරනවා. ඊළඟ පද්ධතිය අපිට තියෙන ශ්වසන පද්ධතිය. හරි. මේකත් අතිශය වැදගත් වෙන පද්ධතියක්. ශ්වසන පද්ධතිය මේක හැබැයි ආහාර මාර්ග පද්ධතිය වගේ ලොකු දේවල් ටිකක් නෑ කතා කරන්න. ශ්වසන පද්ධතිය අපි කතා කරනවා. ඊට පස්සේ වෛශ්‍රාවි පද්ධතිය තියෙනවා. වෛශ්‍රාවි පද්ධතිය ටිකක් තියෙනවා කතා කරන්න. ඊළඟට අපිට තියෙනවා රුධිර සංසරණ පද්ධතිය. හරි. රුධිර සංසරණ පද්ධතිය. ඉතින් ඔයගේ පද්ධති ටික අපි කතා කරලා ඉවර කරන්න ඕනේ මේ මාසයේ ඇතුළත. ඊට පස්සේ අපිට ඊළඟ පාඩම් ටික ඉවර කරගත්තාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට ඉස්සරහට යන්න පුළුවන්. හරි. රයිට්. එතකොට එහෙනම් අද අපි පන්තිය මෙතනින් නවත්තමු. ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ගෲප් එකේ ප්‍රශ්න දාලා අහන්න. මම උත්තර දෙනවා. රයිට්. එහෙනම් හැමෝටම සුබ දවසක්. අයබෝවන්.